නමෝ තස්ස භගවතු අරහතු සම්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සම්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සම්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සම්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. අද මේ උතුම් දවසේ ධර්මානුශාසනාව සඳහා අපි මාතෘකාව කරගන්නේ ධර්මයේ තියෙන ලස්සන වචන දෙකක් තියෙනවා. ඒ තමයි මෙත්තා සහගත විහරණයයි ශුන්්‍යත විහරණයයි කියන වචන දෙක. මෙත්තා විහරණය ශුන්්‍යත විහරණය කියන වචන දෙක. ඇත්තටම මේ ශාසනයේ විමුක්තිය පිණිස කැපවෙන හැම කෙනෙක්ටම ජීවිතාවබෝධය පිණිස කැපවෙන හැම කෙනෙක්ටම භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය පිළිසරණ කරගෙන ඉන්නවා නම් තෙරුවන් ගුණය ප්‍රමුඛ කරලා ඒ උතුම් විමුක්ති ඥාන දර්ශනය පිණිස කැපවීමක් සිද්ධ කරනවා නම් අපිට මේ මෙත්තා සහගත විහරණයයි ශුන්්‍යත විහරණයයි කියන අර්ථය අතහරින්නට හැකියාවක් නැහැ. මොකද මුළු ශාසනයම ඔය මෙත්තා සහගත විහරණයෙන් සහ ශුන්්‍යත විහරණය තුල විග්‍රහ කරන්නට පුළුවන්. මම අද උත්සාහ කරනවා මේ තියෙන කාල සීමාව තුල යම්කිසි අර්ථයක් හැඟීමක් ඔබට වැටහෙන නුවණකට පහල කරගෙන තමන්ගේ ධර්ම මාර්ගය පූර්ණේ කරගන්නට උපනිශ්‍රයක්ම සැලසෙන්න කියන අර්ථයෙන් අද දවසේදී මේ දේශනාව සිද්ධ කරන්න. මෛත්‍රිය නැත්තම් මෙත්තාව නැත්තම් අපි සිංහලෙන් කියනවා මිත්‍රත්වය කියන එක නේද? දැන් අපිට මිත්‍රත්වය පාවිච්චි කරන්න පුළුවන් ලෝකේ පවතින පාවිච්චි කරන මිත්‍රත්වය භාග්‍යවතුන් වහන්සේගේ ලෝකෝත්තර වූ අර්ථයන් එක ගන්නකොට ලෝක වැඩපිළිවෙල කියන්නේම අසත්පුරුෂ වැඩපිළිවෙලක්. ලෝකයෙන් ඈතර වීම පිණිස ප්‍රතිපදාව සම්පූර්ණ කරනවා කියන එක තමයි සත්පුරුෂ ප්‍රතිපදාව. ඈතර වෙන ආර්ය අවබෝධයට යන වැඩපිළිවෙල. එතකොට මිතුරුකම කියන එක අපිට ලෝකේ පවතින පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි ලෝකේ නවතින්නත් අපිට මිත්‍රත්වය පාවිච්චි කරන්න පුළුවන්. ඔය අර්ථයෙන් මම හැමදාම කියනවා කල්යාණ මිත්‍රයෝ දෙආකාරයට මිත්‍රයාව දෙආකාරයකින් දකින්න පුළුවන් කලන මිතුරාව දෙආකාරයකින්. එක අර්ථයක් තමයි අපිට මේ ජීවිතයේ අපිට මේ ලැබිලා තියෙන manussත් බව ප්‍රමුඛ කරලා අපිට ධර්මය ශ්‍රවණය කරන්නට වටපරිසරය හදලා දෙන කල්යාණ මිත්‍රයෝ. ඒ අර්ථයෙන් ගත්තාම ධර්ම දේශනා කරන ස්වාමීපාදයන්න් වහන්සේලාගේ ඉඳලා ගිහියන්ගේ ඉඳලා පැවිද්දන්ගේ ඉඳලා ඊට පස්සේ මේ රටේ ඉන්න ධර්මීය විනය ගැන කතා කරන විවිධාකාර පිරිස් ඒ වගේම තමයි මේ දාර්ශනිකව ධර්මයේ පිළිබඳ විවිධාකාර අර්ථකථන මතු කරලා හදලා දෙන හැම කෙනෙක්ම මම සලකන්නේ කල්යාණ මිත්‍රයෙක් විදිහට. මොකද මේ හැම කෙනෙක්ගේම මට ගන්න දෙයක් තියෙන නිසා. මට මේ සත්‍ය පරිශ්‍රණය කරන විමුක්තිකාමී මානසිකත්වයට මේ හැම කෙනෙක්ගෙම තියෙන දේවල් බලලා මට අවශ්‍ය කරන දේවල් ටික අරගෙන
බුදුහාමුදුරුවොත් එක්ක මට මගේ ගමන යන්න උදව් කරන පිරිසක් විදිහට තමයි මට මගේ පුංචි කාලේ හම්බෙච්ච දහම් පාසල් ගුරුවරයාගෙන් ඉඳලම මම සලකන්නේ කල්යාණ මිත්‍රයෝ විදිහට. එතකොට අපේ දෙමාපියෝ, වැඩිහිටියෝ, ඥාති හිත මිත්‍රාදීන් ධර්මයේ විනය පෙන්වලා දීච්ච හැම දෙනාම මම සලකන්නේ කල්යාණ මිත්‍රයෝ විදිහට. මොකද ඒගොල්ලෝ මගේ ජීවිතයට යමක් මට එකතු කරලා දීලා තියෙන නිසා. ඊළඟට මම මේ අහන ධර්මය, මම සාකච්ඡා කරන මේ ධහම මම කොච්චර ප්‍රායෝගිකව මා තුලින් අත්දකින්නවද, මම මගෙන් නිදහස් වෙන තැනට කොච්චර ප්‍රායෝගිකව මට ධර්ම විනය ප්‍රගුණ වෙනවද කියන එක මට හොයාගන්න උදව් කරන කල්යාණ මිත්‍ර පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි අපිට බයින පිරිස. අපි විවේචනය කරන පිරිස, චෝදනා කරන පිරිස, ගරහන පිරිස. මොකද ඒගොල්ලෝ ඒව කරනකොට තමයි අපිට පේන්නේ අපේ කර්ම විපාකවල ස්වභාවය. ඒ වගේම තමයි මේ ජීවිතය අපිට මේ කර්මයෙන් පැනලා යන්න බෑ. කර්මය තුල පැවැත්ම අවබෝධ කරනවා කියන තැනින්, කර්ම ධර්ම ආරම්මන කියන තැනින් පැවැත්මේ වැරද්ද තෝරාගෙන සසරින් එතර වෙන්න මහන්සි වෙනවා මිසක් මේ ලෝකයේ කිසිම පුද්ගලයෙක් එක්ක ඇලිලා හෝ ගැටිලා හෝ මේ ගනුදෙනු ඉවර කරන්න බෑ. බයින අය බැනපුවාවේ, ගහන අය ගහපුවාවේ, චෝදනා කරන අය චෝදනා කරපුවාවේ ඒක මට අදාළ නෑ. මම මගේ නිවෙන මාර්ගය නිවීම පිණිස මම කළ යුත්තේ සහ මගේ පැත්තෙන් විය යුත්තට මං මහන්සි වෙනවා කියන තැනට දෙකන තමන් තුලින්ම මහන්සි වෙනවා කියන අර්ථයක් විවරණය වෙනවා නම් ඒ හැඟීම තුල තමයි මගේ පින්වතුනි අපිට අර ධර්මයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයෝ වගේම ධර්මයේ තුල තමන් කොච්චර හික්මෙනවද, ජීවිත අවබෝධයටපත් වෙනවද කියන එක හොයාගන්න උදව් කරන කල්යාණ මිත්‍රයෝ පිරිසක් තිරෝකේ ඉන්නවා. ඒගොල්ලෝ තමයි අපිට බයින අය, ගහන අය, චෝදනා කරන අය ඔය ඉඳලා හැමදෙනාම මම සලකන්නේ ඒත් කල්යාණ මිත්‍රයෝ විදිහට. ඒකට මගේ ජීවිතේ නම් මේ භාවනා ප්‍රතිපදාව තුළ කල්යාණ මිත්‍රයෝ දෙආකාරයකට පෙනුණා. එක කට්ටියක් තමයි ධර්ම විනය පෙන්වලා දීපු කල්යාණ මිත්‍රයෝ විවිධාකාර විදිහට. අනිත් පිරිස තමයි ඒ අහන ධර්ම විනය තුළ කොච්චර ප්‍රායෝගිකව මේ මාර්ගය ප්‍රගුණ කරනවද කියන එක හොයාගන්න උදව් කරපු, චෝදනා කරපු, ගරහපු, බැනපු, අඬගාපු ඒ වගේම තමයි මේ හැම කෙනෙක්ම මට සැලකුනේ කල්යාණ මිත්‍රයෝ විදිහට. ඒක ඕගොල්ලොත් බලන්න, ඕගොල්ලන්ටත් ඒ විදිහට අර මෛත්‍රිය වැඩෙන තැනකින් කල්යාණ මිත්‍ර ගුණය කියන එක විවරණය කරගන්න පුළුවන්ද කියන එක. මොකද මෙත්තා සහගත විහරණයට එනකොට මේ ජීවිතයේ ඔබට හම්බෙන හැම කෙනෙක්ටම ඔබට මෛත්‍රියක්, කල්යාණ මිත්‍ර ගුණයක්කින් යුක්තව දකින්න පුළුවන් හැකියාවක් ඇති කරගන්නට ඕනේ. දැන් අපි කියනවා මේ ලෝකයේ දැන හඳුන ගන්න එක තමයි ප්‍රශ්නය. ඒක නිසා කෙලෙස් ප්‍රශ්නේ හඳුන ගන්න එකට මහන්සි වෙන්න කියන ඔය ධර්මයේ කිව්වහම දැන හඳුන ගන්න තැන ඉඳලා මේ කියන්නේ පෙනෙන, ඇහෙන, දැනෙන ෂණේම මේ කෙලෙස් ප්‍රශ්නයයි වැඩ කරන්නේ කියන කතාව කිව්වහම බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි හාමුදුරනේ එහෙනම් ඉතින් පුංචි කාලේ ඉඳලා අපේ අම්මලා තාත්තලානේ අපිට මේ දැන හඳුන ගන්න උදව් කළේ. ඒගොල්ලෝනේ අපිට නාම රූප ගැන ඒගොල්ලෝනේ අපිට විවිධාකාර නාමයන් රූපයන් අපේ ජීවිතේට එකතු කරලා දීලා තියෙන්නේ. අහවල් දේ මේකයි, අහවල් දේ මේකයි, මේකට ඇලෙන්න, මේකට බැඳෙන්න, මේකට ගැටෙන්න, මේක රැකගන්න, මෙහෙම කරන්න කියලා කියපු පිළිසර අම්මා තාත්තලා ගුරුවරු ගොඩක් වෙලාට අපිට එහෙම කියලා තියෙනවානේ. ඉතින් එහෙම බැලුවහම ඒගොල්ලෝ බන්ධණයෙන් නිදහස් වෙන්න නෙමෙයිනේ අපිට උගන්වලා තියෙන්නේ, බන්ධණය තව තවත් කරගෙන යන්න. ඒකට ඒගොල්ලෝ කොහොමද කල්යාණ මිත්‍ර පිරිසක් විදිහට සලකන්නේ කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මම කියන දේ තමයි ඒ ඇත්තෝ හැම දෙනා කෙරෙහිම බර භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා වගේ මේ ලෝකේ කිසිම පුද්ගලයෙක්ව අපිට විවේචනය කරන්න ප්‍රමාණ කරන්න හැකියාවක් නැහෙනේ. ඒ හැමෝමත් සංසාරයේ නැමැති කෙලෙස් ප්‍රශ්නය තුලයි ඉන්නේ කියන අර්ථයෙන්. නමුත් ඒ ඇත්තෝ අපි වෙනුවෙන් කරලා තියෙන උපකාර. දැන් හිතන්නකෝ අපේ අම්මා තාත්තා පුංචි කාලේ අපිව අතපයන කොට හදපු නිසා තමයි අද අපි මේ විදිහට ඉඳගෙන මේ කටයුතු කාරණා කරගන්න වෙහෙසෙන්නේ. ඒකට අපේ ආදරණීය අම්මගේ තාත්තගේ ඉඳලා ඥාති හිත මිත්‍රාදීන්ගේ ඉඳලා මේ හැම කෙනෙක්ටම මේ හැමෝම අපිට වතුර පොතකින් හරි උදව් උපකාර කරලා ඇති මේ සංසාරේ. එතකොට මේ හැම කෙනෙක්ම මම සලකන්නේ නම් කල්යාණ මිත්‍රයෙක් විදිහට. මොකද කෘතෝපකාර කරන්න ඕන නිසා. ඒ ඇත්තෝ අපි වෙනුවෙන් උපකාර කරලා තිනවා. ඒගොල්ලන්ට කරන්න ඕන කෘතෝපකාරය මොකක්ද කියන එක තේරුම් අරගන්න තැනකින් අනිවාර්යයෙන්ම පුංචි කාලේ අපිට දේවල් කියලා දුන්න ආදරණීය අම්මා තාත්තලවත් ඒගොල්ලෝ කොයිම වෙලාවකවත් අසත්පුරුෂයෝ විදිහට නැත්තම් මේ සසරේ බන්ධණයට අපිව හිර කරපු පිරිසක් කියලා ඒගොල්ලොත් එක වෛරයක්, ක්‍රෝධයක් ඇති කරගන්න යන්න හොඳ නැහැ. ඒ ඇත්තන්ටත් කුසල අවබෝධය සැලසෙන්න, සතරින් එතර වෙන ප්‍රතිපදාව අවබෝධ වෙන්න කියන මෛත්‍රී ගුණයම තමයි අපි ගාව වැඩෙන්නට ඕනේ. දැන් මෙන්න මේ මෛත්‍රිය, මේ මිතුරුකම නැත්තම් මිතුරුකමට එහා ගියපු මේ කලන මිතුරුකම කියන ගුණය. ඇත්තටම කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන තැන තියෙන ලස්සනම අර්ථය තමයි මේ මෛත්‍රිය සහගතව නැගෙන. ඒ කියන්නේ කරුණා සහගතව, මුදිතා සහගතව, මෙත්තා සහගතව, උපේක්ෂා සහගත කියන සතර බ්‍රහ්ම විහරණ මුල් කරගෙන ගොඩනැගෙන චිත්ත සමාහිතය. චිත්ත සමාහිතය. මොකද මේ චිත්ත සමාහිතයේ අයිති වෙන්නේ බෝධිසත්ව ගුණයට. චිත්ත සමාහිතය තුළ බෝධිසත්ව ගුණය දියුණු කරන කෙනාට තමයි චිත්ත විමුක්තිය පහළසා ගන්නට නැත්නම් ශුන්්‍යත ඥාන දර්ශනය තුළින් මෙත්තා සහගත චිත්ත විමුක්තිය අවබෝධ කරගන්නට හැකියාවක් ලැබෙනවා. එතකොට චිත්ත සමාහිතය කියන්නේ ලෝකය තුළ අපිට වැඩෙන්න ඕනේ මහා ගුණයක්.
චිත්ත විමුක්තිය කියන්නේ ලෝකයෙන් එතර වෙන්න පහළ වෙන ඥානය. එතකොට ඥානය පහළ වෙන්න අනිවාර්යෙන් මෙත්තා සහගත චිත්ත සමාහිතය කියන එක හදවත තුල දියුණු වෙන්නට ඕනේ. මෙන්න මේ අර්ථය ගැබ්වෙච්ච ලස්සන කතාවක් තියෙනවා මගේ පින්වතුනි. ඒ කතාව තමයි මේක ඇත්තටම මේ මට මතකයි සෙන් බුදු දහමේ එන කතාවක්. හැබැයි හරිය ලස්සන අර්ථයක් තියෙනවා ඒක අපිට ගන්න. අපි මේ කතාව ටිකක් අහමු. එක්තරා මුනිවරයෙක් හිටියා. යාගේ නම අසංග කියලා කෙනෙක්. අසංග කියලා මුනිවරයෙක් නැත්තම් තාපසයෙක් නැත්තම් අපි හිතමු එහෙම කෙනෙක් හිටියා කියලා තාපසචර්යාවෙන් හිටපු කෙනෙක්. මෙන්න මේ මුනිවරයාට ඕන වෙනවා මෛත්‍රිය කියන ගුණය දකින්න. ඒ වගේම තමයි මතු බුදු වෙන මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේගේ මෛත්‍රිය ගුණයත් තමන්ගේ හදවත තුලින් මෛත්‍රී ගුණයත් වඩා ගන්න ඕනේ කියන අර්ථයෙන් මෙයා මොකද කරන්නේ බෝධිසත්ව ගුණය දකින්න නැත්තම් මෙත්තා සහගත චිත්ත සමාහිතය දියුණු කරගන්නවා කියලා එක්තරා වනාන්තරයක ගල් ගුහාවකට වගේ තැනකට ගිහිල්ලා අවුරුදු 3ක් එක දිගටම මෛත්‍රිය භාවනාව කරනවා. සියලු සත්වයෝ සසර සුවපත් වෙම්වා නිවන් දකිත්වා ආදි වශයෙන් සියලු සත්වයන්ට විමුක්තිය සැලසේවා කියන අර්ථයෙන් කුරා කුඹුවක ඉඳලා පිසාචයාගේ කුම්බාණ්ඩයාගේ ප්‍රේතයාගේ පිසාචයාගේ දෙවියාගේ බ්‍රහ්මයාගේ ඉඳලා සියලු ලෝක සියලු සත්වයන්ට මෛත්‍රී සහගත විහරණයෙන් යුක්තව මේ මිනිස්සයා දින කිහිපයක් වාසය කරනවා. දින කිහිපයෙන් මේ අවුරුදු 3ක් එක දිගටම භාවනා කරනවා. නිකන් හිතන්න පිංගුතුනි දාන ටිකක් විතරක් අරගෙන එකම ඉරියව්වකින් එක දිගට මේ වගේ භාවනාවක් කරනවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඇත්තටම මල් තියලා වඳින්න ඕනේ චරිතයක්. මොකද ඒ තරම් කැපකිරීමක් භාවනාව පිණිස නැත්තම් මේ මෛත්‍රිය දියුණු කිරීම පිණිස ගුණ අවබෝධය පිණිස. එතකොට දැන් මෙහෙම අසංග මුනිවරයා කැප වෙලා අවුරුදු 3ක් භාවනා කළත් එයාට මෛත්‍රිය කියන ගුණය වැදුනේ නැහැ. කියන්නේ ඒක දැනුනේ නැහැ. ඒක ලැබිලා කියන එක තේරුන්නේ නැහැ. ඒක ලැබිලා නැහැ කියලා තමයි එයාට දැනුනේ. ඉතින් මෙයා මොකද කරන්නේ මේක හරියන්නේ නැහැ. මට මේ මෛත්‍රිය හොයන්න කියලා භාවනා කළාට මෛත්‍රී ගුණය දකින්න කියලා භාවනා කළාට මට වැඩිච්ච මෛත්‍රී ගුණයක් නැහැ. මයි යනවා යන්නේ මේක අතෑරලා කියලා අර භාවනා කරන එක සම්පූර්ණ අතෑරලා දාලා සාමාන්‍ය ආයි කාමනි ගිහි ජීවිතේ මුල් කරලා එයා විදගෙන යනවා ගමක් මැද්දෙන්. මෙහෙම යනකොට මෙයා දකින්නවා කියලා කියනවා මිනිස්සු ටිකක් එකතු වෙලා මහා කළුගල් පර්වතයක් තමන් ගාව තියෙන රෙදි කෑලි වලින් පිරිමදින්න පටන් අරගෙන ඉන්නවා. දැන් මෙහෙම පිරිමැද ඉන්නකොට මේ අසංග මෙතෙන්ට ලං වෙලා අහනවා නුඹලා මොකද්ද මේ කරන්නේ? නුඹලා ඇයි මේ විදිහට මේ ගල් පර්වතයක් පිරිමදින්න මෙච්චර මහන්සි වෙන්නේ? මොකද්ද ඔය කරන වැඩේ තේරුම කියලා. එතකොට කියනවා අසංගට අර ගමේ මිනිස්සු අපි මේ ගල් පර්වතය කුඩු බවට පත් කරගන්න. ඒ කියන්නේ මේ ගණී බවණෙන් තියෙන මේ ගල් පර්වතය මැදලම ප්‍රදි කෑලි වලින් නැත්නම් අර වැලි කඩදාසි වගේ ඒවෙන් මැදලම මේක කුඩු බවට පත් කරගන්නයි මේ මහන්සි වෙන්නේ. අපි ඒකට දැන් ගොඩක් කාලෙක ඉඳලා මහන්සි වෙනවා කියලා. එතකොට අහනවා කොච්චර විතර කාලයක් ඔබලා මේකට මහන්සි වෙනවද? අපි අවුරුදු මේ 20ක් විතර මේ ගල් පර්වතය මදිනවා කියලා කියනවා. එතකොට දැන් අසංග කල්පනා කරනවා මේ මිනිස්සු මේ මහා අනර්ථකාරී වැඩපිළිවෙලක් කරන්නේ. මේක වෙන අමාරු වැඩක් මේක. හැබැයි මේක අනර්ථකාරී වුණත් මේ මිනිස්සු මහා උත්සාහයකින් ඒක කරනවා. ඒක මහා වටිනවා ඒ උත්සාහය. හනේ මේ මිනිස්සු මේ ලෝකේ අනර්ථකාරී දෙයක් කරන්න මෙච්චර උත්සාහවන්ත වෙනකොට මුල ලෝකයෙන් ඈතර වෙන්න මහා උපකාරයක් වෙන මේ අර්ථකාරී මෛත්‍රිය වඩා ගන්න මම කොච්චර පහුබට වුණාද අයියෝ මම වඩපු මෛත්‍රිය ඇති ඵලය මොකක්ද කියලා ආයි ගිහිල් ඉවරලා අසංග මෛත්‍රී භාවනාව වඩනවා අවුරුදු 20ක් මෛත්‍රිය භාවනාව දියුණු කරනවා. මෛත්‍රිය දියුණු කරනවා. මෙත්තා සහගත මනෝ කර්ම, මෙත්තා සහගත කාය කර්ම, මෙත්තා සහගත වචී කර්ම, මනෝ කර්ම, කාය කර්ම කියන තැනට අසංග මුනිවරයා මෛත්‍රී භාවනාව පුළුවන් උපරිමෙන්ම දැන් අර ගමේ සිද්ධ වෙච්ච සිදුවීමත් මුල් කරලා නැවත ඇවිල්ලා ඉවරලා අර ගුහාවට වෙලා අවුරුදු 20ක් එක දිගට භාවනා කරනවා. කැම ටිකක් ගන්න විතරයි එළියට එන්නේ. දැන් මෙත්තා සහගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම මෙති කර ගන්න ඕනි කියන අර්ථයෙන් චිත්ත සමාහිතයක් තමයි මේ වැඩන්නේ. මෛත්‍රී සහගත චිත්ත සමාහිතයක් තමයි මේ වඩන්නේ. දැන් මේක දිනු කළා කාලයක් ගිහිල්ලා ඒත් අසංගතට දැනෙනවා තාම එයාට මෛත්‍රිය හම්බෙලා නැහැ. එයා බලාපොරොත්තු වෙච්ච ස්වභාවයට මෛත්‍රිය හම්බුනේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? නැවත අර ගල් ගුහාවෙන් ඒ වැඩේ අතෑරලා එතනින් පිටත් වෙනවා උකට ලී වෙලා වැඩක් නැහැ මං කොච්චර මේක වැඩුවත් කොච්චර ප්‍රගුණ කරන්න මහන්සි වුණත් මට ලැබෙන දෙයක් නැහැ මම මේක අතෑරලා දාලා යනවා කියලා අසංග මොකද කරන්නේ? නැවත යනවා මගේ පින්වතුනි ගම්නියංගම් පසු කරගෙන යන්න තීරණය කරනවා. ඔහොම සංචාරක ජීවිතයක දැන් මොකද තාපසයෙක්නේ සන්න්‍යාසියෙක්නේ එක තැනක් නැහැ ජීවත් වෙන්න කියලා. සන්න්‍යාසි ජීවිතයක් තනින් තැනට යන ජීවිතයක් ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් දැසිදසු මේ එකකටවත් මනස හිර වෙලා නැහැ. ඉතින් මේ අසංග ඔකද කරන්නේ අර ඔක්කොම අතෑරලා දාලා ඉවරලා යනවා යන්නේ. ඔහොම යනකොට භාවනාවත් ඉවරයි දැන් සේරම අතෑරලා දාලා මට වැඩක් නැහැ මේක කියලා අතෑරලා දාලා යනකොට අවුරුදු 23කට පස්සේ අසංග දකිනවා
කුණු වෙච්ච බැල්ලියක් ඉහඳ පණුව ගහලා ඉන්නවා පාරේ වැටිලා. කුණු වෙච්ච බැල්ලියක් කියලා කියන්නේ පණ තියෙන බැල්ලියක්. හැබැයි මුළු ශරීරේම මුළු හැමම කුණු වෙලා. හැමම කුණු වෙලා ඒ කුණු වෙච්ච හැමේ තුවාල ඇති වෙලා ඒ තුවාලවල ඉහඳ පණුවෝ දෂ්ට කරලා ඉහඳ පණුවෝ ගහලා ඉන්නවා. දැන් මේ මුළු ශරීරේම කුණු වෙච්ච පණුවෝ දැන් මේ පණුව නලියනවා. ඔක බලා ගන්න පුළුවන්. ඔය හොඳ කොම්පෝස්ට් බැරල් එකක් ඇරලා බැලුවොත් පේන්න තියෙනවා පණුව නලී ඉන්න ස්වභාවය. ආන් ඒ වගේ මේ අසංග දකින්නවා කුණු වෙච්ච පණුව නැත්තම් මේ ඉහඳ පණුව නැත්තම් මේ කුණු වෙච්ච හැමේ ගහලා මේ වහලා ඉන්න මේ ඉහඳ පණුව ටික. මේ ඉහඳ පණුව ටික දැක්කහම අසංග කල්පනා කරනවා මේ බැල්ලිටත් නොරිදෙන්න මේ සතාටත් නොරිදෙන්න මට නැද්ද ක්‍රමයක් මේකව පිරිසිදු කරන්න. එතකොට ඔළුවට අදහසක් එනවා මම මේ පණුවන්ව අතින් ගැලෙව්වොත් පණුව නැති වෙන්න පුළුවන්. පණුව දෙකට කැඩෙන්න පුළුවන්. බැල්ලිටත් හානියක් නොවි පණුවන්ටත් හානියක් නොවි මේගොල්ලන්ව පිරිසිදු කරන්න නම් වෙන ක්‍රමයක් පාවිච්චි කරන්න වෙනවා කියලා අසංග මොකද කරන්නේ? තමන්ගේ දිව පාවිච්චි කරලා ඉවර වෙලා අර ඇඟේ අර බැල්ලිගේ ඇඟේ වහලා ඉන්න සේරම පණුව ටික එකින් එකට ගලවන්න පටන් ගන්නවා. මොකෙන්ද පාවිච්චි කරන්නේ? මොකද්ද පාවිච්චි කරන්නේ? තමන්ගේ දිව. දිවෙන් තමයි මේ පණුව ටික ගලවන්නේ, පණුව ටික පිරිසිදු කරන්නේ. දැන් අර බැල්ලිගේ ඇඟෙන් පිරිසිදු කරන්නේ. ඊට පස්සේ ඔක්කොම පණුව ටික තමන්ගේ මුඛයෙන් දිවෙන් පිරිසිදු කරලා ඉවර කළාට පස්සේ දිවෙන් තමයි අර දිව එළියට දාලා ඉවරලා අර එක එකාව ගලවනවා පණුව. මේ විදිහට අර බැල්ලිගේ ඇඟේ අර කුණු වෙච්ච හැමේ හිටපු සියලුම සත්තු ටික ඉවත් කරලා පණුව ටික ඉවත් කරලා අසංග මේ සතාගේ ඇඟට බෙහෙත් ගල්වනවා. මේක ගල්වල ඉවර වෙනකොට අසංගට පේන්න ගන්නවා මහා මෛත්‍රිය නැගීනවා. අසංගට මෛත්‍රිය පේන්න ගන්නවා. කතාවේ නම් තියෙන මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ පෙනී හිටියා කියලා මෛත්‍රී ගුණය පෙනී හිටියා කියන එක. හැබැයි එතන අර්ථයක් තියෙනවා. ඒ තමයි අසංගට දැනෙනවා තමන් ඇත්තටම මෛත්‍රී සහගත වචී කර්මයෙන්, මනෝ කර්මයෙන්, කාය කර්මයෙන් තමයි දැන් කටයුතු කළේ කියන එක. මෛත්‍රී ගුණයෙන්මයි දැන් කටයුතු කළේ කියන එක අසංගට දැනි එන්න ගන්නවා. එතකොට දැන් මෙන්න මෙතන මේ සිද්ධිය මෙහෙම වෙනකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඉතින් හාමුදුරනේ අවුරුදු 23කට පස්සේනේ ওই සිද්ධිය වුණේ කියලා. හැබැයි අවුරුදු 23ක් අසංග මෛත්‍රී භාවනාව වඩපු එකේ ප්‍රතිඵලය තමයි දැන් මේ එයාට ඇත්තටම මෛත්‍රිය කියන ගුණය නැగిලා එන්න උපකාර වුණේ. එතකොට ඕගොල්ලෝ උදේහවහ මෛත්‍රී භාවනාවක් හරි කරනවා නම් කරන භාවනාව හරියට කරන්න. දැන් ලංකාවේ මිනිස්සු හැමදාම දැන් ඉස්කෝලේ කාලෙත් අපිට මෛත්‍රී භාවනාව උගන්වනවානේ. එක විදිහට භාවනාව උගන්වනවා. ඉතින් ඔය එක විදිහට ඔක කරනවා. හැබැයි මේ රටේ දැන් මේ සිදුවෙන දේවල් සහ මේ දේවල් දිහා බලාගෙන ඉන්නකොට මිනිස්සුන්ගේ කෝ හදවත්වල මෛත්‍රිය නැහැ කියලා නෙමෙයි මං කියන්නේ. බොහෝ වෙලාවට මිනිස්සුන්ගේ හදවත්වල මෛත්‍රිය කියන එක එන්න පිරිහිමින් යන්නේ. ඒ ඇයි ඒ? මිනිස්සු තමන් කරන භාවනා ප්‍රතිපදාවක් වෙන්න පුළුවන්. තමන් මේ දියුණු කරන ගුණාවබෝධයක් වෙන්න පුළුවන්. ඒක අවංකව තමන්ට අවංකව දියුණු කරගන්න දක්ෂ නැති ප්‍රශ්නය. අසංග අවුරුදු 23ක් අර ගල් ගුහාවකට වෙලා මෛත්‍රී භාවනාව කළා. මෙත්තා සහගත මනෝ කර්ම, වචී කර්ම දියුණු කළා. අවසානයේදී අසංග මෙත්තා කාය කර්මයක් විදිහට හැමෝටම ප්‍රකට වෙලා ආපු අවස්ථාවක් තමයි ඔය බැල්ලියගේ ඇඟේ හිටපු ඉහඳ පණුව අයින් කරපු සිද්ධිය. මේක ඇත්ත කතාවක්. ඔය සෙන් බුදුදහමේ න ඇත්ත කතාවක්. හැබැයි මේකේ ලොකු අර්ථයක් හැඟීමක් ඕගොල්ලෝ අපිට ගන්න තියෙනවා. ඒ තමයි අපි අනේකා ගැන කොච්චර විවෘතව බලනවාද, අපි අනේකා කෙරෙහි මොනතරම් කැපකිරීමකින් සහයෝගිකින් උදව් උපකාර කරන්න වෙහෙසෙනවාද, ඒ අර්ථය තුල අපි කොච්චර ගැඹුරකින් කටයුතු කරනවාද කියන හැඟීම අපිට අපේ මෛත්‍රී ගුණය තුලම විවරණය කරගන්න හැකියාවක් ලැබෙනවා. දැන් මේ අර්ථය, මේ මෛත්‍රිය කියන ගුණය දිනු කරගන්නට කෙනෙක් මහන්සි වෙනවා නම් අනිවාර්යයෙන්ම මෙත්තා සහගත චිත්ත සමාහිතය කියන ගුණය දියුණු කරගන්න තමන්ගේ පැත්තෙන් ආයාසයෙන්ම ඌනන්දුව ඌමනාවක් ඇති කරගෙනම කැප වෙන්න ඕනේ. මොකද සත්‍ය අවබෝධයට යන ගමනේදී මගවියදම් දෙන සත්‍ය අවබෝධයට ඉතාම උපනිශ්‍රේ වෙන වැඩපිළිවෙලක් තමයි මේ මෙත්තා සහගත භාවනාව අවංකව දියුණු කරන එක. ඒතකොට අසංග මුනිවරයා කතාව ඇතුළේ ඕගලන්ට පේනවා ඇති අවුරුදු 23ක් තිස්සේ අසංග මුනිවරයා අවුරුදු 23ක් මෛත්‍රී භාවනාව කරලත් අසංගට මෙත්තා සහගත මනෝ කර්මයට එහා ගිහිල්ලා, වචී කර්මයට එහා ගිහිල්ලා කාය කර්මය කියන එක මතුවෙන්නේ අර බැල්ලියට අපෝපස්ථාන කරන වෙලාවෙ. එතකොට දැන් මෙන්න මේ විදිහට මේ බල්ලගේ අසංගගේ කතාව ඇතුලේ මම කියපු අදහස ඔබට ඇහෙනවා නම් ඔබගේ පැත්තෙන් බලන්න ඕනේ ඔබ කොච්චර මෙත්තා සහගත චිත්ත සමාහිතයකින්වත් කටයුතු කරනවාද කියන එක. පුංචි දෙයකටත් ඔබට තරහ යනවා නම්, පොඩි දෙයකට ඔබට නුරුස්සන ස්වභාවයක් නම් තියෙන්නේ. එදිනදා ජීවිතය තුළ ඔබ කටයුතු කරන විදිහ ඔබ දන්නේම නැතුව තියෙන්නේ පිරිහෙන පැත්තකට නම්, ඒ නොදන්නාකමම අඳුනා ගැනීම පිණිස
ධර්මයට නැවත නැවත නැඹුරු වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේට නැඹුරු වෙන්නේ. මේ සංසාරයේ තියෙන පිරිහීම, සංසාරයේ තියෙන වැරැද්ද, සංසාරයේ තියෙන ගැටලුව මනාව අවබෝධ කරගන්න නම් මේ මෙත්තා සහගත චිත්ත සමාහිතය කියන ගුණය දියුණු කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. එතකොට මෙත්තා සහගත චිත්ත සමාහිතය කියන තැනින් මෙත්තා සහගත විමුක්තිය කියන තැනට එනකොට. ඒ කියන්නේ දැන් සමාහිතය කියන්නේ හැමතිස්සම සෙටල් වෙන එකක්. ඒක නිශ්චල වෙන එකක්. හැබැයි නිශ්චල වීමට එහා ගිහිල්ලා විමුක්තිය කියන තැනට. මොකද නිශ්චල වීමට එහා ගියපු විමුක්ති ඥාන දර්ශනයට අපි මහන්සි වෙන්නට ඕනේ. මෙන්න මේ විමුක්ති ඥාන දර්ශනයට මහන්සි වෙනකොට භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය විග්‍රහ කරන මේ ශුන්්‍යත විහරණය කියන කාරණාව. ඉස්සලා කතා කළේ මෛත්‍රී සහගත විහරණය, දැන් කතා කරන්නේ ශුන්්‍යත විහරණය කියන කාරණාව. අපි කොච්චර දන්න දකින්න මහන්සි වෙනවාද කියන එක. ඒ උදෙසා කැප වෙනවාද කියන එකට තමයි අපිට දැන් මේ අර්ථයක් විවරණය කරගන්න මහන්සි වෙන්නේ සහ ඒක මතු කරගන්න. ශුන්්‍යත විහරණයේ තියෙන ගැඹුර තේරුම් ගන්න. අද බොහෝ වෙලාවට අපි ධර්මානුශාසනාවලදී අපි මේ ප්‍රතිපදාව වරද්දා ගත්තාම අපිට වෙන දේ තමයි මේ ලෝකේ මුකුත් නැහැ, මේ ලෝකය මායාවක් බොරුවක් මේක කියලා අපිට එහෙම වචනෙට කියලා මේක මතු පිටින් අල්ලගෙන ඉවර වෙලා මේ ප්‍රතිපදාව වරද්ද ගන්න පුළුවන්, නැතාන්තයට යන්න පුළුවන් ඉඩකඩ බොහෝම තියෙනවා. එතකොට ඇතාන්තේනුත් නිදහස් වෙච්ච නැතාන්තේනුත් නිදහස් වෙන මැදයට පැමිණෙන නම් හරියටම අනාත්මය තේරෙන්නට ඕනේ. නැත්නම් අපි ඒකට ලස්සන වචනයක් කියනවා ශුන්්‍යත විමෝක්ෂය කියන කාරණාව. නැත්නම් ශුන්්‍යතාද විහරණය කියන කාරණාව. නැත්නම් මේ ලෝකයේ යම්හිකෝ තත්ත නැති තේනතං ශුන්‍යං කියන අර්ථයෙන් යමකින් ශූන්‍යයි කියන අර්ථයෙන් ශුන්‍යතාවය කියන අර්ථය මනසේ විවරණය වෙන්න ඕනේ. එතකොට ඇත කියන අන්තේනුත් නිදහස් වෙච්ච නැත කියන අන්තේනුත් නිදහස් වෙච්ච ශුන්‍යතා ඥානය කියලා කියන්නේ සත්‍ය අවබෝධය කියන තැනට ශුන්‍යත විහරණය මනසේ විවරණය කරගන්න දක්ෂ වෙන්නට ඕනේ. මෙන්න මේ ශුන්‍යත විහරණය විවරණය කරගන්න යන තැනදී මම පුංචි උදාහරණ කතාවක් ඕගලන්ට කියන්නම් මේ කතාව තේරුම් ගන්න. මිනිස්සෙක් දවසක් යනවා මගේ පින්වතුනි පාරක. ඒ යනකොට ඒ මිනිස්සයාගේ ඇඟට වැටෙනවා ලණුවක්. හැබැයි එයාගේ ඇඟට ලණුවක් වැටුණාට එයාට දැනෙන්නේ නැහැ ඒක ලණුවක් කියලා. එයාට දැනෙන්නේ සර්පෙක්මයි කියලා. දැන් මේ මිනිස්සයාට සර්පෙක් ඇඟට වැටුණා කියන අදහස ආවට පස්සේ ඉඳලා ඉතින් එහාට එයා ක්‍රියාත්මක කරන්නේ සර්පෙක් එක්ක කටයුතු කරන්නේ ස්වභාවය යම්සේද ඒ විදිහට තමයි එයා කටයුතු කරන්නේ. කලබල වෙනවා, බය වෙනවා, එහාට පයින්නවා, මෙහාට පයින්නවා ඒ ස්වභාවය. හැබැයි මෙයා දකින්නවා ඊළඟ ෂණේදී ඊළඟ අවස්ථාවේදී දකින්නවා මේ සර්පෙක් නෙමෙයි වැටලා තියෙන්නේ ලණුවක් වැටලා තියෙන්නේ. දැන් මේ අවස්ථාව ගත්තොත් එතන පැහැදිලිවම අපිට පේනවා ලෝකය තුල ලණුවක් කියන කාරණාව මේ මිනිස්යාගේ ඇඟේ ස්පර්ශ වෙනවා. හැබැයි ලණුවක් නෙමෙයි ඇත්තටම වෙන්නේ එතන ස්පර්ශ මාත්‍රයක් විතරයි සිද්ධ වෙන්නේ. ඒ ස්පර්ශ මාත්‍රය තුල මෙයාට දැනෙන්නේ නෑ ලණුවක්, මෙයාට දැනෙන්නේ සර්පෙක්. එතකොට දැන් ඒ අරමුණ බාරගත් අවස්ථාව එතන හොඳට බැලුවොත් අර ස්පර්ශ මාත්‍රයක් කියන තැනින්ම අරමුණ බාරගත් අවස්ථාව අරමුණ මොනතරම් වේගෙන් සකස් වුණාද සහ ඒක තුල මොනතරම් බාර ගැනීමක් සිද්ධ වුණාද කියන එක චුට්ටක් විභජනය කරලා බැලුවොත් ඒ ෂනේ එයාට දැනෙන්නේ අර ස්පර්ශ වෙන ෂනේම දැනුනේ සර්පෙක් ඇඟට වැටුණා කියන එක. හැබැයි ඊළඟ ෂනේ බැලුවාම පේනවා නෑ සර්පෙක් නෙමෙයි ලණුවක් තමයි වැටලා තියෙන්නේ කියන එක. දැන් මේ අර ඇඟට වැටිච්ච ෂනේ කියන්නේ අර ලණුව ස්පර්ශ වෙච්ච ෂනේට ආවොත් ඒ වෙලාවේ හොඳට බැලුවොත් අපිට පේනවා මිනිස්යාගේ පැත්තෙන් සර්පෙක් කියන කාරණාව යෙදුනට එතන ඇත්තටම සර්පෙක් කියන කාරණාව යෙදෙන්නේ නැහැ. කියන්නේ එතන යෙදිලා නැහැ ඒ කාරණාව. ඒ කියන්නේ ඒක ඒ ෂනේදී නැත්තම් අර ස්පර්ශ වෙච්ච ෂනේදී ඒ සර්පයා කියන අවස්ථාව යෙදෙන්නේ නැහැ එතෙන්ට. ඒ වගේම තමයි බාහිරින් ලණුව කියන එක හම්බුණාට ඒක අභ්‍යන්තරික වශයෙන් ගන්නකොට එතන ලණුවක් කියන කාරණාව යෙදෙන්නේ නැහැ. එතකොට හොඳට බලන්න බාහිර අපි කියන්නේ අභ්‍යන්තරික වශයෙන් ලණුව කියන එක යෙදෙනකොට අභ්‍යන්තරික වශයෙන් සර්පයා කියන එක යෙදෙනකොට බාහිරින් එතන ඇසුරු වෙනවා ලණුවක්, බාහිරින් ලණුව කියන එක එනකොට අභ්‍යන්තරික වේදනවා සර්පෙක්. එතකොට මේ අවස්ථාව ගත්තොත් මේ බාහිර අභ්‍යන්තර සකස් වීම කියන තැනට ආවොත් අපි කතා කරනවා විඥානීය මුල් කරලා බාහිර අභ්‍යන්තර සකස් වීම සිද්ධ වෙනවා කියන එක මජ්ජේ සූත්‍ර ආදී සූත්‍රවල. එතකොට මේ සකස් වෙනවීම අපි කියනවා සංකතං අபிසංකරෝති සංඛාරා. මේ සංස්කරණ ක්‍රියාවලිය කියන තැනට එනකොට මේ සකස් වීම කියන ක්‍රියාවලිය කියන තැනට එනකොට අර උපමාව හොඳට බලන්න සර්පයා කියන යෙදෙන තැන ලණුව කියන එක හම්බෙන්නේ නැහැ. ලණුව කියන එක යෙදෙන තැන සර්පයා කියන එක හම්බෙන්නේ නැහැ. එතකොට දැන් ඒ අවස්ථා දෙකම එකම ෂණයකට ගත්තොත් ඒ කියන්නේ මොකද දැන් ස්පර්ශ මාත්‍රය විතරයිනේ ඇත්තටම ස්පර්ශ වුණේ. දැන් ස්පර්ශයට පස්සේ බලලා වැඩක් නැහැ. ස්පර්ශ මාත්‍රේම විනිවිද යන්න ඕනේ. ඒ ඇසුරු වෙන ස්පර්ශ මාත්‍රේම විනිවිද යන්න ඕනේ. එතකොට මේ ස්පර්ශය තුල ස්පර්ශපච්චය වේදනා, පස්සපච්චය වේදනාව කියන තැන. නැත්තම් ඊට පස්සේ
මේ සකස් වීම ස්පර්ශපච්චය වේදනා වේදනාපච්චය නාම රූප නාම රූපපච්චය සලආයතන සලආයතන පච්චය පස්ස පස්ස පච්චය සලආයතන සලආයතන පච්චය නාම රූප. දැන් මේ එක එක විදිහට කතා කළාට මේ ඔක්කොම හේතු ප්‍රත්‍ය සංප්‍රයුක්ත අඤ්ඤමඤ්ඤ කියන පටිසම්පාද චක්‍ර හතරක් එක කෝටි ලක්ෂ වාරයක් මේ චක්‍ර ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවා. එතකොට දැන් මේ සකස් වීම නැත්තම් මේ ගොඩ නැගීම මේ පහළ වීම කියන තැන අර ස්පර්ශය වෙච්ච ෂණයට අපි ගියොත් හරියටම අර බාහිරක් ස්පර්ශ වෙච්ච ෂණයට අපි ගියොත් ඒ ස්පර්ශ වෙච්ච ෂණය තුල ලණුව කියන කාරණාවත් සර්පයා කියන කාරණාවත් බාහිර අභ්‍යන්තර විදිහට යෙදෙනවා. අභ්‍යන්තරිකව සර්පයා කියන එක යෙදෙනවා, බාහිර වශයෙන් ලණුව කියන කාරණාව යෙදෙනවා. දැන් මෙන්න මේ යෙදීම තුල මෙන්න මේ යෙදීම බාහිර සහ අභ්‍යන්තර විදිහට තමයි යෙදුනේ. නමුත් අර ඒ බාහිරයි අභ්‍යන්තරයයි කියන එක ස්පර්ශයට එහා ගිහිල්ලා මූල ස්පර්ශයකට අපි ආවොත් ඒ කියන්නේ අපි ඔකට ධර්මයේ තියෙන වචනේ තමයි මේ මුතේ මුත මුත්තං දැනීම මාත්‍රයක් විතරයි දැනීම මාත්‍රයක් විතරයි විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං මේක සත්වයක් පුද්ගලයෙක් ද්‍රව්‍යයක් වස්තුවක් කියලා පණවන්න සුදුසු නෑ. සබ්බේ ධම්මා අනාත්තාති යදහපඤ්ඤාය පස්සති. මේ සියලු ධර්මතාවයන්ගේ යථා ස්වභාවය ගැන සාකච්ඡා කරනකොට මේ සෑම අවස්ථාවක්ම පෙනීම් මාත්‍රයක් විතරයි. එතන සත්වයක් පුද්ගලයෙක් ද්‍රව්‍යයක් වස්තුවක් කියලා සත්ත්ව පුද්ගල ප්‍රඥප්තියෙන් පණවන්න සුදුසු එකක් නෑ කියන හැඟීම. මෙන්න මෙතෙන්ට මේ අර්ථය බලනවාද කියන තැනට එනකොට මේක ඩේටා එකක් විදිහට අරන් හරියන්නේ නැහැ වගේ පුඟුතුනේ. මේ අදහස හරියට අල්ලන්න ඕනේ. මේක පරේක්ෂණය වෙන්න ඕනේ. මේ අර්ථය හොඳට බැලෙන්නට ඕනේ. දැන් අභ්‍යන්තරික වශයෙන් සර්පයා කියන එකත් බාහිර වශයෙන් ලණුව කියන එකත් අර ෂණයට අපි කතා කළොත් අර ස්පර්ශ වෙන ෂණයට කතා කළොත් ඒ මොහොතේ නැත්තම් ඒ ෂණේ සර්පයා කියන එකවත් ලණුව කියන එකවත් ඇත්තටම යෙදිලා තියෙනවද කියන එක පොඩ්ඩක් බලන්න වෙනවා. ආන් එක බලනකොට ඒ ෂණේ හොඳට විග්‍රහ කරගත්තොත් ඒක විභජනය කරගත්තොත් ඒ අවස්ථාව විභජනය කළොත් ඔන්න බලන්න. අර බාහිරින් ඒ මූල ස්වභාවයේ මූල ස්පර්ශය ඇසුරු වෙන වෙලාවේදී කියන්නේ මේ ඇඟට වැටෙන වෙලාව ගන්නකො මෙහෙම වැටෙන මේ ෂණේ ගන්නකො. බාහිරට මේ වැටෙන ෂණේදී මිනිස්සයාට දැනෙන්නේ සර්පයා කියන අර්ථය. මනුස්සයාට ගෝචර වෙන්නේ සර්පයෙක් කියන අර්ථය. කියන්නේ අභ්‍යන්තරික වේදෙන්නේ සර්පයා කියන එක. හැබැයි බාහිරව එන්නේ ලණුව කියන එක. එතකොට දැන් අභ්‍යන්තරිකව සර්පයත් බාහිරින් ලණුවත් කියන දෙකම එන වෙලාවේදී එතන මූල ස්පර්ශය කියන එක. මූල ස්පර්ශය කියන්නේ දැනීම් මාත්‍රයක් විතරයි. දැනීම් මාත්‍රයක් වුණාට එතන මනුස්සයාට අභ්‍යන්තරිකව සර්පයා හම්බ වෙනවා. ඊට පස්සේ ලණුව කියන එක දකින්න යා. දැන් ඒ ඇසුරු වෙන ෂණේදී අර මූල ෂණේදී දැනිච්ච ෂණේට ගියොත් ඒ ස්පර්ශයට ගියොත් එහෙම මෙතන පේනවා හොඳට බලන්න මගේ පින්වතුනි මෙතන මේ ස්පර්ශයේ මුලාව හොඳට අවබෝධ කරගන්න පුළුවන් උපමාවක් මම මේ විග්‍රහ කරන්නේ. අර ඇසුරු වෙච්ච ෂණේම අර අභ්‍යන්තරික වශයෙන් යෙදිච්ච එක ඇත්තටම යෙදිලාද? ඒ වගේම තමයි බාහිර වශයෙන් යෙදෙන ලණුව කියන එක ඇත්තටම යෙදිලාද කියන එක අපිට මෙතන පරීක්ෂණය කරන්න පුළුවන් බලන්න පුළුවන්. එතකොට එතන බලනකොට පේනවා හොඳට සිහියෙන් බලනකොට පේනවා ඒ මොහොත නැත්තම් ඒ සකස් වීම තුල දැනීම මාත්‍රයක් විතරමයි ඇසුරු වෙන්නේ. හැබැයි අරමුණේ වහල් වීම කොච්චර දරුණුද කියලා කියනවනම් මේ බාහිර සහ අභ්‍යන්තර අරමුණු වලට වහල් වීම අපි ගාව කොච්චර දරුණුද කියනවනම් මේ නොදන්නාකම කොච්චර දරුණුද කියලා කියනවනම් ඒ වෙලාවේ සර්පයා කියලා ඒකීය ස්වභාවයක් සහ ලණුව කියන ඒකීය ස්වභාවයක් ආත්මීය භවකින්ම අපිට පැනවෙනවා. දැන් මේ පැනවෙන එක නවත්තන්න බෑ මගේ පින්වතුනි. මොකද ලෝකයේ ධර්මතාවය අනාත්මයි කියලා කිව්වට අවිද්‍යාව සම්පූර්ණ ගෙවෙනකන් ඒ කියන්නේ රහත්ඵල භූමිය පහළ වෙනකම්ම ඔය ආත්මීය සංඥාව යෙදෙනවා. දර්ශන භූමියට එනකොට තමයි දිට්ඨි විපල්ලාසය සහ චිත්ත විපල්ලාසය ගැලවිලා යන්නේ. භාවනා භූමිය පූර්ණ වෙලා යනකොට තමයි කියන්නේ රහත්ඵල භූමිය පූර්ණ වෙනකොට තමයි සංඥා විපල්ලාසයම ගැලවෙන්නේ. විපල්ලාසය ගැලවුණාට විපල්ලාසය පේනවා, ඇහෙනවා, දැනෙනවා, විඳිනවා. විපල්ලාසය තුල පැවැත්ම බල ගැන්වෙන්නේ නැහැ. මොකද ඒ අවබෝධය පූර්ණ නිසා. එතකොට දැන් මේ විපරීතේ නැත්තම් මේ ඇසුරුීමේ තියෙන මුලාව, මේ ඇසුරුීමේ තියෙන වැරද්ද අපි මනාව මොනවට විග්‍රහ කරගන්න යනවා නම් ඒක සාකච්ඡා කරන්න මහන්සි වෙනවා නම් අපිට මේ පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින හැම ෂණයකම මේ සෑම අවස්ථාවකම සිද්ධ වෙන මේ විපරීත දෘෂ්ටිය
අපි විවරණය කරගන්නට ඕන එක සාකච්ඡා කරන්න ඕන. ඒක තමයි සුතමේ ඥානය අවදි කළා මේ ඇසුරු වීමේ තියෙන වැරද්ද. මේ සංඥා විපල්ලාසය, චිත්ත විපල්ලාසය, දිට්ඨි විපල්ලාසය කියන දිට්ඨි විදිහට වේවා, චිත්ත විදිහට වේවා, සංඥා විදිහට වේවා වෙන මේ විපරීතය, විකෘතිය මොකක්ද කියන එක අඳුන ගන්න ඕනේ. විකෘතිය දැනගන්න දැක ගන්න තමයි භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයට නැමෙන්නට ඕනේ. තෙරුවනට නැමෙන්නට ඕනේ. ගුණාවබෝධය මතු කරගන්න මහන්සි වෙන්නට ඕනේ. ආන්ගේ ගුණාවබෝධය මතු කරගන්න මහන්සි වෙනකොට මේ අභ්‍යන්තරික අන්තයත් බාහිර අන්තයත් කියන මේ පෙනෙන ඇහෙන දැනෙන ක්‍රියාවලියම මේ සකස් වීම තුලයි අපි කතා කරන්නේ. මොකද පෙනීම කතා කරන්න බෑ අභ්‍යන්තර බාහිර ක්‍රියාවලියෙන් තොරව. අභ්‍යන්තර බාහිර ක්‍රියාවලියෙන් තොරව පෙනීමක් ගැන විවරණය වෙන්නේ නැහැ. දැන් පෙනෙන දෙයක් හැමතිස්සම අපිට හම්බෙන්නේ පෙනීම කියන සංසිද්ධිය ඇතුළේනේ. පෙනීම කියන සංසිද්ධිය හැමතිස්සම මේ අභ්‍යන්තර බාහිර සකස් වීම තුල තමයි සිද්ධ වෙන්නේ. විඥානපච්චය නාම රූප, නාම රූපපච්චය සලආයතන, සලආයතනපච්චය පස්ස, පස්සපච්චය වේදනා, වේදනාපච්චය තණ්හා, තණ්හා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්මයේ ඇසුරු වීම කියන එක. ඒතර පටිච්ච සමුප්පන්නව ගොඩනැගෙන මේ ලෝකේ නැත්තම් ඇසුරු වීම නැත්තම් සකස් වීම කියන කාරණාව මේ ප්‍රතීත්‍ය වෙච්ච කියන්නේ ප්‍රත්‍යයන්ට අනුකූලවම ඇසුරු වෙන මේ වැඩපිළිවෙල තුල ඇත්ත නොදන්නාකම නිසාමම මේ ස්පර්ශයේ මුලාවට සෑම මොහොතකවම ඒ කියන්නේ අපි ඔය කොටු වෙනවා. දැන් මෙහෙම දෙයක් අපිට වෙනවා කියන එක අපි දන්නේ නැහැ. ඒ නොදන්නාකම කොච්චර දරුණුද කියනවා නම් භාග්‍යවතුන් වහන්සේ කෙනෙක් මුල් වෙලා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය නැතුව අපිට මේක මතු කරගන්න හැකියාවක් නැහැ. ඒකයි භාග්‍යවතුන් වහන්සේ විපරීතය ගැන මේ විකෘතිය ගැන මේ සංසාර විකෘතිය මොකද්ද? සංසාර වටේ විකෘතිය මොකද්ද? මේ සංසාර වටේ නැමැති මේ දියසුලියේ තියෙන විකෘතිය මොකක්ද? මේ සසර විකෘතිය මොකක්ද කියන එක හරියටම තේරුම් ගන්න උපකාරී වෙන විදිහට උන්වහන්සේ ධර්මපරියාය විග්‍රහ කරලා තියෙනවා. දැන් මේ පරියාය සාකච්ඡා කරන්න යන හැම කෙනෙක්ටම සිද්ධ වෙනවා මේ සෑම මොහොතක්ම තුල සිද්ධ වෙන විකෘති හඳුනා ගන්න පිණිසම ඊටාම තීව්‍ර වුණු සිහියක් දිනු කරන්න. ඊටාම තීව්‍ර වෙච්ච සති ඉන්ද්‍රියක් දිනු කරන්න. දැන් සතිය දිනු කරන්න උදව් කරන්නේ බුදුහාමුදුරුවෝ. මොකද සතිය කියන කාරණාව මතු කරගන්න, සතිය කියන කාරණාව ප්‍රකට කරගන්න භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම විනය හැර වෙන පිළිසරණක් නැත. මොකද බුදුහාමුදුරුවෝ තමයි සිහියෙන් ඉන්නත් අපිට කියලා දෙන්නේ. ඒ සිහියෙන් ඉන්න නම් කල්යාණ මිත්‍රයාට නැඹුරු වෙලා, ධර්මයට නැඹුරු වෙලා, සංඝ ගුණයට නැඹුරු වෙලා, තෙරුවනටම නැඹුරු වෙලා මේ සාකච්ඡාවට අපි මේ සාකච්ඡාව මතු කරගන්න ඕනේ. තෙරුවනම මුල් කරගෙන මේ සෑම පේන, ඇහෙන, දැනෙන, විඳින හැම ක්ෂණයකම සිද්ධ වෙන නිත්‍ය සුඛ ආත්මීයව බැසගන්නේ කොහොමද කියන එක, රූපේ බැසගන්නේ කොහොමද කියන කාරණාව අපි තුලින් පරිශ්‍රණය කරන්නට මහන්සි වෙන්නට ඕනේ. ආන්ගේ පරිශ්‍රණය සිද්ධ කරගන්නට අපි මහන්සි වෙන්නට ඕනේ. ඕන් මේ පරිශ්‍රණය සිද්ධ කරගන්න යන ගමනේදී පොඩි කාරණාවක් මතක් කරලා යන්නම්. මේ සද්ධම්ම වග්ගය, අංගුත්තර නිකායේ සද්ධම්ම වග්ගයේ අනේකග්ග චිත්ත සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේ තියෙනවා මෙන්න මෙහෙම. අපි ධර්මයේ විමර්ශනය කරනකොට, ධර්මය අහනකොට අපි කොහොමද මේක කරගන්නේ කියන එක මහණෙනි කරුණු පසකින් යුක්ත වූයේ සද්ධර්මයේ අසන්නේ කුශල ධර්මයන්හි සම්පූර්ණ කරන ලද මාර්ගයේ නිගමනයන්ට බැසින්නට නුසුදුසු වේ. කවර පසකින්ද ධර්ම කතාවට පරිභව කෙරෙද්ද, කතිකයාට පරිභව කෙරෙද්ද, තමාට පරිභව කෙරෙද්ද, වික්ෂිප්ත සිත් ඇත්තේ ධර්මයේ අසාද එකඟ නො වූ සිත් ඇත්තේ නුනුවණින් මෙනෙහි කෙරේද යන පසයි. දැන් මෙන්න මේ අගුණ ටික, මේ අවුල මොකද්ද මේ කියන්නේ? ධර්මයේ කවර පසකින්ද ධර්ම කතාවට පරිභව කිරීම, කතිකයාට පරිභව කිරීම, තමාට පරිභව කිරීම, වික්ෂිප්ත සිත් ඇත්තේ ධර්මය අසාද වික්ෂිප්ත සිතින් ධර්මය අහනවද, ඒ වගේම තමයි එකඟ නො වූ සිත් ඇත්තේ නුනුවණින් මෙනෙහි කරන්නා වූ. එතකොට දැන් මෙතන බොහොම පැහැදිලිව බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ කරුණ ටික තියෙනවා නම් ධර්මය අල්ලන්න බෑ කියන එක. කියන්නේ මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය අල්ලගන්න බෑ, අමාරුයි. මහණෙනි කරුණ පසකින් යුක්තවේ සද්ධර්මයේ අසන්නේද කුසල ධර්මයන්හි සම්පූර්ණ කරන ලද මාර්ග නිගමනයට බැස ගන්නට නුසුදුසු වේ. මහණෙනි කරුණ පසකින් යුක්තවේ සද්ධර්මයේ අසන්නේ කුසල ධර්මයන් සම්පූර්ණ කරන මාර්ගයට බැස ගන්නට සුදුසු වේ. කවර පසෙක්දයත් කතාවට පරිභව නොකරේද, කතිකයාට පරිභව නොකරේද, තමාට පරිභව නොකරේද, වික්ෂිප්ත නො වූ සිත් ඇත්තේ ධර්මය අසාද එකඟ සිත් ඇත්තේ නුවණින් මෙනෙහි කෙරේද යන පසනින්. මේ මොකද්ද මේ කියන්නේ? කතාවට පරිභව නොකරනවා, කතිකයාට පරිභව නොකරනවා, තමාට පරිභව නොකරනවා, වික්ෂිප්ත නො වූ සිත් ඇත්තේ ධර්මය අසාද එකඟ සිත් ඇත්තේ නුවණින් මෙනෙහි කෙරේද යන පසයි. දැන් මෙතන හොඳට බලන්න, ධර්මය දේශනා කරන ධර්මයට පරිභව කරලා හරියන්නේ නැහැ, ධර්ම කතාවට පරිභව කරලා හරියන්නේ නැහැ, කතිකයාට පරිභව කරලා හරියන්නේ නැහැ, තමාට පරිභව කරලා හරියන්නේත් නැහැ. මොකද තමන්ට බැන බැන මේක කරන්න බෑ.
භාග්‍යතුන් වහන්සේ බොහොම පැහැදිලිව කියනවානේ සියලු සත්වයෝ ඉන්නේ අසරණකමක. එතකොට ඒ අසරණකමයි අපිට දැනෙන්න ඕනේ. එතකොට තමන්ගේ අසරණකම දැනෙනවා කියන එක දැනට එනකොට තමන්ට පරිභව කරගන්න බෑනේ. තමන්ගේ අසරණකම, තමන්ගේ ප්‍රශ්නය, තමන්ගාව තියෙන මේ කෙලෙස් ප්‍රශ්නේ තියෙන භයානකකම, සංසාර වටේ තියෙන භයානකකම තමන්ට දැනෙන තැනකින් මේක බැලෙන්නේ නැත්තම් තමන්ට නිග්‍රහ කර කර බැන බැන අර බොහෝ වෙලාවට වරද්දගත තැනකට තමයි යන්නේ. දැන් එතෙන්ට නොයන්න තමන්ට පරිභව කරන එකෙන් අයින් වෙන්න ඕනි කියලා කියනවා. මේ සසර අනාථකම, ඒ කියන්නේ දැන් අර ඒක අර මෛත්‍රී සහගත විහරණයට එන්නත් හරියටම චිත්ත විමුක්තිය සාක්ෂාත් වෙලා මෙත්තා සහගත චිත්ත විමුක්තිය කියන දරන්නේ මේ ශුන්්‍යත විමෝක්ෂය අවබෝධ කරන කැපවීම තියෙන්න ඕනේ ඔබ ගාව. එතකොට එතෙන්ට ශුන්්‍යතා දර්ශනය දන්න දකින්න තැනකට ශුන්්‍යතාවයම ප්‍රකට වෙන නුවණකට පහල කරගන්න භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධානුශාසනාව මුල් කරලා ඔබ මහන්සි වෙනවා නම් එකම දෙයයි තියෙන්නේ. ලෝකේ කාත් එක්කවත් භාග්‍යවතුන් වහන්සේව සමාන කරන්න බෑනේ. භාග්‍යවතුන් වහන්සේ අසමයි. අසම සමයි. හසම කියන්නේ කාටද? සියලු සත්‍යයන් එක්ක සමාන කරන්න බෑ භාග්‍යවතුන් වහන්සේ. සාරිපුත්ත මහ රහතන් වහන්සේවත් භාග්‍යවතුන් වහන්සේත් එක්ක සමාන කරන්න බෑනේ. ප්‍රඥාවන්තයින් අතර අග්‍ර සාරිපුත්ත මහ රහතන් වහන්සේ. ඒතර සාරිපුත්ත හඳුරුවන් එක්කවත් භාග්‍යවතුන් වහන්සේව සමාන කරන්න බෑ. ඒතර භාග්‍යවතුන් වහන්සේ කියන්නේ පුද්ගලත්වයට එහා ගියපු මහා ගුණාවබෝධයක්. ඒ මහා භාග්‍යවතුන් වහන්සේව පිළිසරණ කරගන්නවා කියන තැනට එනකොට තමයි අන්න ලෝකෙ කිසි කෙනෙක් එක්ක උන්වහන්සේව සම කරන්න බෑ. උන්වහන්සේ සම නෑ ලෝකෙ කිසි කෙනෙක් එක්ක. අසමයි. හැබැයි අසම සමයි තව භාග්‍යවතුන් වහන්සේ කෙනෙක් එක්ක සමානයි. එතකොට සූවිසි අසංඛ්‍ය කල්පලක්ෂයක් පුරාවට පිරූ පාරමිතාවේ මහා අනුහස පෙරදරි කළා මේ මෛත්‍රී සහගත විහරණයෙන්ම ලෝකයා කෙරෙහි කැප වෙලා මෙත්තා සහගත කරුණා සහගත මුද්දා සහගත විහරණයෙන් බුද්ධ රාජ්‍යයම අවබෝධ කරගන්නවා කියන දරට කැප වෙලා ජීවමාන බුද්ධත්වයට පත්වෙච්ච සම්මා සම්බුදු සිරි සුගත තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල බුදුහාමුදුරුවන්ගේ තියෙන අසම සම ගුණය දැනෙන තැනකට එනකොට තමයි අපිට තේරෙන්න ගන්නේ බුදුහාමුදුරුවෝ අපිට සම නැහැ. උන්වහන්සේ අපිට අසමානයි. අපිට අසාධාරණයි. ඒ කියන්නේ අසාධාරණ කියන්නේ සාධාරණ කරන්න බෑ, සමාන කරන්න බෑ අපිට. හැබැයි බුදුහාමුදුරුවෝ තව බුදු කෙනෙක්ට සමයි. එතකොට එතනින් දැනෙන්න ගන්නවා ඒ කියන්නේ අපි හැමෝම අසරණයි කියන අර්ථය. ඔන්න ඒ අසරණකම දැනෙනකොට තව තවත් තෙරුවනම පිළිසරණ කරගන්න පුළුවන් තැනකට, තෙරුවනම පිහිට කරගන්න පුළුවන් තැනකට අපේ මෛත්‍රිය වැඩි වැඩි එන්න ගන්නවා. ඒ වැඩෙනකොට ඉදිරියට පේන ඇහෙන දැනෙන කුරා කොඹුවක ඉඳලා සතාසීපාගේ ඉඳලා සියලු ලෝක සියලු සත්වයෝ අරමුණු කරලා වැඩෙන්නේ මෛත්‍රී සහගත විහරණයක් මග පින්වතුනි. මෙත්තා සහගත විහරණයක්. මොකටද මෙත්තා සහගත විහරණයක් වැඩෙන්නේ? මොකක් පිණිසද වැඩෙන්නේ? මේ වැඩෙන්නේ දැන් ඈතර වීම කියන අවබෝධය පිණිස. චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස. ශුන්‍යතා ප්‍රතිසංයුක්ත ධර්මයේ තියෙන ගැඹුර Taman තුලින් දැක ගැනීම පිණිස. එතෙන්ට එනකොට මේ අභ්‍යන්තරික වූ මම කියන ක්‍රියාවලියත් බාහිර වූ මම මගේ අපේ කියන ක්‍රියාවලිය. දැන් ලෝකයේ ඇසුරු කරන්නේ අපි අපේ මම මගේ. ওই වචන ටික කොහෙන් ගත්තත් මම මගේ කියන තැනටනේ. දැන් මම මගේ කියලා මට තේරෙන මට්ටමින් මම මගේ ගැන කතා කරලා හරියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියපු මට්ටම බලන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ පෙන්වන මට්ටම මොකද්ද කියන එක බැලෙන්න ඕනේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ පෙන්වන තැනට මේක බැලෙන්න නම් මේ අර්ථය විවරණය වෙන්න නම් අපිට සිද්ධ වෙනවා පින්වතුනේ පැහැදිලිවම අභ්‍යන්තර බාහිර ක්‍රියාවලිය තේරුම් ගන්න. දැන් අද වෙලා තියෙන්නේ අද ධර්මයේ කතා කරන්න ගියාම බොහෝ කට්ටිය කියන එකක් තමයි හාමුදුරුවනේ ඉතින් මේ පේන එක අවුලක් නැහනේ. හාමුදුරුවනේ මේ පේන එක උපේක්ෂානේ. මම එක්තරා කාලයක දැන් අතර මාත් කාලයක් තිස්සේ ඇසුරු කරපු ස්වාමීපාදයන්න් වහන්සේ නමක් මාත් උන්වහන්සේගේ දේශනා අහලා තියෙනවා ගොඩක්. මම දැන් මේ දවස්වල දකිනවා මේ ස්වාමින් වහන්සේලා සහ විශේෂයෙන් මම නම් කියන්නේ කවුද කියන එක ගැලපෙන්නේ නැති නිසා ස්වාමින් වහන්සේලා සහ ගිහියෝ මේ සමාජ මාධ්‍යවල තියෙන දේවල් දකිනකොට පේන දෙයක් තමයි අනේ බොහෝ දෙනෙක් මේ ධර්මය හරි ලඝුවටනේ දැන් අල්ලගෙන ඉන්නේ. ඒගොල්ලෝ හරි ලස්සනට මේ එදිනදා ජීවිතය තුළ නිස්සල වෙලා ඉන්න ප්‍රතිපදා සාකච්ඡා කරනවා. මේ ලෝකෙට ඇලිලා වැඩකුත් නැහැ, ගැටලා වැඩකුත් නැහැ. මේවා ඉතින් අපිට ඕනේ විදිහට නැහැනේ. අපේ කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැහැනේ. නැත්තම් අමේවා අස්තිරයිනේ. ওই විදිහට අර බුදුහාමුදුරුවන්ගේම ධර්මය, බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තියෙන ගැඹුරම අර දැන් පොතේ ලියලානේ තියෙන්නේ. පොතේ තියෙන ගැඹුර අවබෝධ නොවී නම් මේක තේරෙන්නේ නැහැනේ. ඉතින් මොකද වෙලා තියෙන්නේ? අනවබෝධය නිසාම භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය හරේම මතු පිටකින් අල්ලගෙන මේක තේරෙන භාෂාවෙන් කිව්වොත් ආත්මේ තියාගෙන අනාත්මේ බල බල ඉන්න ස්වභාවයක් අද පේන්න තියෙන. ඒ කියන්නේ අනාත්මේ අනාත්මයේසේ අවබෝධ නොකර ආත්මීය වැඩපිළිවෙලේ බැසගෙන රූපේ බැසගෙන රූපය ඇත සහ රූපේ නැත කියන තැනට සාකච්ඡා කරන දේශනා ඕන තරම් අද තියෙනවා. ඒ කියන්නේ සාස්ෘත දෘෂ්ටියට, උච්ඡේද දෘෂ්ටියට යන දේශනා අනන්ත අපරිමාණ අද සමාජය තුළ තියෙනවා. ඉතින් මේක තමයි ස්වභාවය. දැන් මේක නවත්තන්න බෑ. මොකද
සමුදය ආර්ය සත්‍ය හරියටම අවබෝධ වෙනවා කියන තැනින් තමයි ඒ කියන්නේ නিত্য සුඛ ආත්ම සංඥාව හරියටම අවබෝධ වෙන තැනකින් තමයි අපිට මේ ලෝකය නැහැ කියන තැනට යන්නේ නැති වෙන්නේ. කියන්නේ ලෝකය නැත කියන අන්තයට යන්නේ නැති වෙන්නේ. ඊට පස්සේ නිරෝධාර්ය සත්‍ය කියන තැනට අනිච්ච දුක්ඛ අනාත්ත හරියටම විවරණය වෙන තැනකින් තමයි ලෝකය ඇත කියන අන්තයට යන්න බැරි වෙන්නේ. එතකොට සමුදය සත්‍යයත් නිරෝධ සත්‍යයත් හරියට දකිනකොට ඔය කච්චායනගුත්ත සූත්‍රය ආදී සූත්‍ර වලට යනකොට මේක විග්‍රහ වෙනවා. ඇත සමයින සමුදය ආර්ය සත්‍ය මනසේ ප්‍රතිවේද කළොත් ලෝකේ නැත කියලා කියන්න බෑ. නිරෝධ ආර්ය සත්‍ය මනසේ ප්‍රතිවේද කරනකොට ලෝකේ ඇත කියලා කියන්න බෑ. දැන් මේක පස්සේ ඒ කියන්නේ සමුදය මුලින් අවබෝධ වෙලා පස්සේ නිරෝධය අවබෝධ වෙනව නෙමෙයි. සමුදය නිරෝධය එකම ෂණයකදී අවබෝධ වෙන. ඒක නිසා තමයි ඒකට කියන්නේ කන සම්පත්තිය කියලා. එතකොට කියනවා manussෝප්පාදයේ දුර්ලභයි, සද්ධම්ම ශ්‍රවණීය දුර්ලභයි, ඊළඟට බුද්ධෝත්පාද කාලය මනුස්සෝත්පාද මනුස්සයෙක් වෙලා ඉපදෙන එක දුර්ලභයි, බුද්ධෝත්පාදයේ ලැබෙන එක දුර්ලභයි, ඒ වගේම තමයි සද්ධර්ම ශ්‍රවණීය දුර්ලභයි, කන සම්පත්තිය දුර්ලභයි, පැවිද්ද දුර්ලභයි. මේ පහම දුර්ලභයි. මේ පහෙන්ම කියන්නේ සසර අවබෝධ කරන්නා වූ දුර්ලභත්වය කියන කාරණාව. මනුස්සයෙක් වෙලා ඉපදෙන්නට ඕනේ. ඒ වගේම තමයි හරියටම ධර්මපරියාය ඇහෙන්න ඕනේ. නිකන් ආවට ගියට කතා ඇහිලා වැඩක් නැහැ. ධර්මීය කල්යාණ මිත්‍රයාට නැඹ වෙලා හරියටම පරයාය ඇහෙන තැනකට එන්නට ඕනේ. නැත්තම් ඒ පරයාය නිරන්තර කනේ දෝංකාර දෙන කනට දෝංකාර දෙන මේ හැමදෙසම මේ දහම බැලෙන්නම තමන්ගේ පැත්තෙන් ඒ සද්ධර්මයේම ශ්‍රවණය වෙන දෝංකාරය හැමදෙසම තියෙන්නට ඕනේ. ඒ දෝංකාරය තුලයි ඒ සද්ධර්ම දෝංකාරය තුල තමයි මෙත්තා විහරණය, ක්ෂුණ්ණත විහරණය, සත්පුරුෂ ගුණය, ආර්ය භූමිය, චතුරාර්ය සත්‍ය, පටිච්චසමුප්පාදය, ආයතන විග්‍රහය, සතිභාවනාව ඔය මොකක් හරි ඔය වචන ඕන එකකින් වචන අමතක ඒවා අදහස වැටහෙවා. ශාසනානුලෝමික බ්‍රහ්මචර්යාව මුල් කරගත්තා වූ අර්ථය ධර්මයේ හැඟීම දැනෙන්න තැනට එන්න නම් අර කියන manussෝත්පාදය කියන එක නැත්තම් මනුෂ්‍යත්වයේ කියන තැන මනුස්සයෙක් කියන තැන කියන්නේ දේව බ්‍රහ්ම පිරිසටත් ඒ ධර්මය අවබෝධ කරන්න පුළුවන්. හැබැයි දැන් මනුස්ස කියලා කියන්නේ සතර අපායට ළඟම තැනනේ. 31 තලයේ සතර අපායට ළඟම තැනනේ මේ මනුස්සත් බැව කියලා කියන්නේ. මනුස්සත් බැවක ඉන්න කෙනෙක් ලෝභ දෝෂ මෝහ හැකියාව නිසා ඕනම වෙලාවක සතර අපායට ඇදෙන්න පුළුවන්. ඕනම වෙලාවක මැරෙන්න පුළුවන්, ඕනම වෙලාවක සතර අපාය යන්න පුළුවන්. මේ හැකියාව උපරිම තියෙනවනේ මෙතන. එතකොට දැන් එහෙම ඉන්න මනුස්ස ලෝකයක් තුල මේ මනුස්ස අත්බැවක් තුල ඔබ දක්ෂ වුණේ නැත්තම් මනසේ සද්ධර්මය විවරණය කරගන්න, සද්ධර්මය අල්ලගන්න ඔබ යන්නෙම සමුදය නිරෝධයේ ධර්මයේ වරද්දගෙන ඇත නැත අන්ත දෙකටම තමයි ආයේ. කොච්චේදයට යනවා නැත්තම් සාස්වතයට යනවා. ඒක තමයි ස්වභාවය. මෙතෙන්ට නොයන්න, මේ අර්ථයට නොයන්න නම් මගේ බුදුහාමුදුරුවම පිළිසරණ කරගෙන, භාග්‍යවතුන් වහන්සේවම පිළිසරණ කරගෙන අපි මේක විමර්ශනය කරන්නට ඕනේ. ආන්ගේ විමර්ශනානුකූල වැඩපිළිවෙල තමයි අපිට ලස්සන වචනයක් ගන්න පුළුවන්. ලෝකෝත්තර සම්මාදිට්ඨිය නැත්නම් විපස්සනාව, විදර්ශනාව. දැන් විපස්සනාව පූර්වාංගමයි ශාසනයේ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ සමතයක් නෙමෙයි. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ විපස්සනා. අපිට කෝපදේශේ පැහැදිලිවම පෙන්නනවා. සම්මාදිට්ඨිය විපස්සනාව කියන එක. සම්මා සංකප්පයේ සමතේ. එතකොට විපස්සනාව මුල් කරලා දර්ශනයට ආපු කෙනාට තමයි හරියටම සමතයත් වැඩෙන්නේ. මොකද සම්මා සංකප්පය කියන්නේ එතනින් එහාට සමතේ හෙවත් ඈතර වෙන පැත්තටම සම අතටමයි ගමන් කරන්නේ. ආයි පවතින පැත්තට එන්නේ නැහැ. මොකද සංසාර වටෙන් ඈතර වෙන පැත්තට දර්ශනීය පහල කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ශුන්්‍යත විමෝක්ෂය අවබෝධ කළා කියන තැනට. එතකොට දැන් ඒ ශුන්්‍යත ඥාණය කියන තැනට එන්න මෙත්තාව කියන එක හුස්ම වගේ වැඩෙන්න ඕනේ. කරුණාව කියන එක, මුදිතාව කියන එක, උපේක්ෂාව කියන ගුණ හුස්ම වගේ નિરાයාස වෙන්න ඕනේ. මෙත්තා සහගත චිත්ත සමාහිතය, මුදිතා සහගත චිත්ත සමාහිතය, උපේක්ෂා සහගත, කරුණා සහගත චිත්ත සමාහිතය වැඩෙන්නට ඕනේ. ඒ සමාහිතය තුල වඩන්නේ අර හිත සැහැල්ලු කර පැත්තකටලා ඉන්නවා කියන එකක් නෙමෙයි. මෙත්තා සහගත කාය කර්මය, මෙත්තා සහගත වචී කර්මය, මෙත්තා සහගත මනෝ කර්මයෙන් කටයුතු කරන මහා ගුණයක් වැඩෙන්නට ඕනේ. මේ ගුණ ශාසනය තුලමයි නැන ශාසනය අල්ලගෙන අපි මේකට කියනවා කරුණා ශාසනය කියලා. කරුණා ශාසනය තුලින්මයි ප්‍රඥා ශාසනය හම්බෙන්නේ. ප්‍රඥා ශාසනය විවරණය වෙනකොට නැගෙන්නේම කරුණා ශාසනය. ඒකේ මුල ඉන්නේ මහා කරුණාව, මහා ප්‍රඥාව, ඒ ප්‍රතිමූර්තිය භාග්‍යවතුන් වහන්සේ. ඒ භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙන යමෙක් ධර්මය කියන තැන බලන්න එනකොට මනෙක් මහණෙනි කරුණු පසකින් යුක්ත වූයේ සද්ධර්මයේ අසන්නේද, කුසල ධර්මයන්හි සම්පූර්ණ කරන ලද මාර්ග නිගමනයන්ට බැසගන්න නුසුදුසුවේ, කවර පසකින්යත් ධර්ම කතාවට පරිභව කෙරෙද්ද, කතිකයාට පරිභව කෙරෙද්ද, තමාට පරිභව කෙරෙද්ද, වික්ෂිප්ත සිත් ඇත්තේ ධර්මය අසාද, එකඟ නොවූ සිත් ඇත්තේ නුනුවණින් මෙනෙහි කරන්නේද යන පසනි.
එතකොට මෙතන පැහැදිලිවම කියනවා මේ කරුණු ටික යෙදෙනවා නම් ඒ කියන්නේ සද්ධර්මයට පරිභව කරනවා, ධර්මයට පරිභව කරනවා, කතිකයාට පරිභව කරනවා, තමාට පරිභව කරගන්නවා, තමන්ට චෝදනා කර කර බැන ගන්නවා, වික්ෂිප්ත සිත් ඇතිව කටයුතු කරනවා, ධර්මයේ වික්ෂිප්ත සිතින් ධර්මය අහනවා. මේ කරුණු ටික යෙදෙනවා නම් නුනුවණින් මෙනෙහි කරන තැනකින් නම් ඒ කාරණාව කියන්නේ නුනුවණින් මෙනෙහි කිරීම කරන කාරණාව යෙදෙනකොට අනුවණකමම යෙදෙනකොට ධර්මය අල්ලන්න බෑ. සද්ධර්මය අවබෝධ කරන්න බෑ. ඊළඟට කියනවා මහණෙනි කරුණපසකින් යුත් සද්ධර්මය අසන්නේ කුසල ධර්මයන්ට නැඹුරුව මෙන්න මෙහෙම කුසල ධර්මයෙන් නැඹුරුව මාර්ග නිගමනයන්ට බැස ගන්නට සුදුසුයි කවර පසෙන්දයත් කතාවට පරිභව නොකරයි ධර්ම කතාවට පරිභව කරන්නේ කතිකයාට පරිභව නොකරයි තමාට පරිභව නොකරයි වික්ෂිප්ත නො වූ සිත් ඇත්තේ ධර්මය ආසයි එකඟ සිත් ඇත්තේ නුවණින් මෙනෙහි කරයි යන පස. එතකොට දැන් මේ නුවණැස විවරණය වෙන්න මේ කියන කාරණා ටික වෙන්න මේ ආර්ථයේ ධර්මයේ මනසේ විවරණය වෙන්න මේ කියපු කරුණු පහත් එක්ක හොඳට බලන්න ඔබ ගාව මේ සුදුසුකම් ටික තියෙනවද කියන එක. ඒ සුදුසුකමත් එක්ක අර අසංග මුනිවරයා වගේ මෛත්‍රිය දියුණු කරන්නට ඕනේ. අසංග මුනිවරයා වගේ මෛත්‍රිය දියුණු කරන්නට ඕනේ. ඒ වගේම තමයි ශුන්්‍යතාවය කියන ප්‍රතිවේදය නැත්තම් අනාත්ම දර්ශනය පහළ කරගන්නට. අනාත්මය නොදන්නාකම නිසාම ආත්මයේ බැසගෙන අනාත්මය කතා කළා කියලා වැඩක් නැහැ. අස්තිරත්වය අනිත්‍ය ස්වභාවය අනිච්ච කියන ධර්මතාවය අනිච්ච කියන සත්‍ය අනිමිත්ත ඥාන දර්ශනය කියන එක නොදැන පැවැත්ම අරමුණ නිත්‍ය කරගෙන ඒකේ අනිත්‍ය බැලුවේ කියලා ඇති වැඩක් නැහැ මගේ පිංගුතුනි. එහෙම තමයි අද ගොඩක් තැන්වල අපි ප්‍රතිපදාව වරද්දලා අල්ලගන්නේ. දැන් මේක නොවෙන්න ප්‍රතිපදාව වරද්ද ගන්න නැති වෙන්න හොඳ සිහියෙන් ඒ වගේම තමයි මේ කියන කරුණු පහත් මුල් කරලා අපි ඊටාම තීව්‍ර භාවයකට පත් වෙන්නට ඕනේ මේ දර්ශනීය තේරුම් ගන්න. ඉතින් එතෙන්ට එනකොට අර ඉස්සෙල්ලා මම කියපු කතාවට නැවත මං එන්නම්. අර ස්පර්ශ වෙන ෂණේදී නැත්තම් අර ස්පර්ශ වෙන මාත්‍රයේදී ලණුවක් ඇඟට වැටෙනවා. අපි ලණුව කියලා වචනේ දැන් කතා කරමු. ඇඟට වැටෙනවා මෙහෙම. යමක් මෙහෙම වැටෙනවා. ඒ වැටෙන ෂණේදී ඒ අවස්ථාවේදී අභ්‍යන්තරිකව හම්බෙන්නේ සර්පයා කියන එක. ඒ බාහිරව හම්බෙන්නේ ලණුව කියන එක. හැබැයි ඒ අවස්ථාව හොඳට බැලුවොත් පේනවා ඒ ෂණය විනිවිද ගියොත් පේනවා ඒ ෂණය හරහා විනිවිද යන නුවණකින් මහන්සි වුණොත් අපිට පේනවා ඒ ෂණය තුල ලණුව කියන එක යෙදිලත් නැහැ සර්පයා කියන එක යෙදිලත් නැහැ කියන එක. මොකද ඒ ඇසුරු වෙන ෂණේදීම ඒ ඇසුරු වෙන මාත්‍රයේදීම ඇත්තටම සර්පයා කියන එක ඇත්තට මෙතන යෙදිලා නැහැ. නමුත් මිනිස්සයා අභ්‍යන්තරිකව රැවටෙනවා සර්පෙක් කියන එක. ඒ වගේම තමයි තමන්ගේ මේ මිනිස්සයාගේ පැත්තෙන් එයාට ලණුව කියන එක ඒ වෙලාවේ පේන්නේත් නැහැ. එතකොට බාහිරින් ලණුව කියන එක ඒ වෙලාවේ පෙනුන ආව වගේ පෙනුනට ඇත්තට මේ වෙලාවේදී ඒ ෂණේදී ලණුව කියන එක එතන යෙදිලත් නැහැ. එතකොට සර්පයා සහ ලණුව කියන අවස්ථා දෙකම ඒ බාහිර අභ්‍යන්තර කියන අවස්ථා දෙකම ඒ ෂණය තුල නොයෙදෙන ස්වභාවය තමයි අපි ඇත්තම අවබෝධ කරගන්නට ඕනේ කාරණාව. මේ උපමාව මම කියන්නේ මේ උපමාව තුළ අර්ථය අදහස ඔබ හොයා ගන්නට ඕනේ. ඒක මට දෙන්න බෑ. ඒ ප්‍රඥාව තම නැනපමණින්මයි පහළ වෙන්නේ. ඒකට කැප වෙන්නට ඕනේ. එතකොට මුකුත් නැහැ කියන ශුන්්‍යතාවයයි කිසිවක් නැත කියන ශුන්්‍යතාවයට කියන්නේ නැතාන්තයට. සියල්ල ඇත කියන කාරණාව කියන ශුන්්‍යතාවය කියන කොහොමත් නැහැ. ඒ තියෙන සත්‍ය දෘෂ්ටිය. සියල්ල ඇත කියන කාරණාවත් සියල්ල නැත කියන තැනිනුත් දෙකෙන්ම නිදහස් වෙන්න නම් ඒ ඇසුරු වීමේ තියෙන මුලාව අපිට ප්‍රතිවේද වෙන්නට ඕනේ. මෝහක්ඛයෝ නිබ්බානං. එතකොට පේන ඇහෙන දැනෙන විඳින හැම ෂණයකදීම මේ ඇසුරු වීමේ මුලාව තේරුම් ගන්න ඔබ මහන්සි වෙනවා නම් ඒ මුලාව විනිවිද යන්න පුළුවන් හැකියාවක් අපි ගාව ඇති කර ගන්නට ඕනේ. එතකොට සර්පයා විදිහට වේවා ලණුව විදිහට වේවා ඒ වෙන ඇසුරු වීම ඒ ඇසුරු වෙන ෂණේ තියෙන වැරද්ද මොකක්ද කියන එක. එතන තියෙන වරද්දා ගැනීම මොකක්ද කියන එක කෙනෙක් දැනගන්න දැක ගන්න මහන්සි වෙනවා නම් ඒ දැන ගැනීම දැක ගැනීම පිණිසම තමයි අපිට භාග්‍යවතුන් වහන්සේගේ අනුපූර්ව ශික්ෂාව අනුපූර්ව ප්‍රතිපදාව සාකච්ඡා කරන්නේ. ත්‍රිලක්ෂණ අවබෝධය. දැන් මනුස්සයාට අභ්‍යන්තරික වශයෙන් නිත්‍ය සංඥාවෙන් හම්බෙනවා සර්පයා කියන එක. නිත්‍ය සංඥාවෙන් ලණුව කියන එක ඒ වෙලාවේ එයාට හම්බෙනවා. ඒ කියන්නේ බාහිර අභ්‍යන්තර දෙක සකස් වෙනවා ලණුව සහ සර්පයා කියන තැනට. හැබැයි ඒ අවස්ථාවේදී එතන ඇත්තටම නිත්‍ය සුඛ ආත්ම කියලා පනව ගන්න සුදුසු එකක් තියෙනවාද කියන එක. ඒ පැනවීම ඇත්තක්ද කියන එක. බැලෙන තැනකටම ඒ ප්‍රඥාව මෙහෙය වෙනවා නම් ඒ මෙහෙයවීම තුළ තමයි අන්න ලණුව ලණුවෙන් ශූන්‍ය බවත් සමාවෙන්නේ. ඔව්. සර්පයාගෙන් ශූන්‍ය බවත් ලණුවෙන් ශූන්‍ය බවත් කියන කයෙහි කය අනුව බලන්න පුළුවන් හැකියාව. වේදනා අනුව චිත්තේ අනුව ධර්මයේ අනුව බලන ඒ අනුව බලන නුවණ. ඒ කියන්නේ මේ රූපය අනුව වේදනාව අනුව සංඥාව අනුව සංකාරය අනුව විඥානය අනුවම
කයෙහි කය අනුව බලන්න පුළුවන් හැකියාව. මේ ඇති කල්හි මේ වේ, මේ නැති කල්හි මේ නොවේ කියන තැනට හේතුඵල ධම විවරණය වෙලා ඉන්නේ. එතකොට මේක ගැඹුරුයි මගේ පිංගුතුනි. මේ අර්ථය හරි ගැඹුරුයි. මේවා වචනයට කතා කරන තැනකට එහා ගිහිල්ලා මේ අර්ථය, ධර්මය, නිරුක්තිය, පටිභාණය කියන තැනින් මේ පැවැත්ම බිඳ හරින කියනවා තැනටම අර්ථය විවරණය වෙන්නට ඕනේ, ධර්මයේ විවරණයට වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඒ අදහස, නිරුක්තිය හරියටම එන්නට ඕනේ. වචන අමතක ඒවා අදහස වැටේවා. අද නිරුක්ති පටිසම්භිදා කියලා මොකක්ද අප්පා? අද ගොඩාක් දෙනෙක් මේ කතා කරන වචනේ ඒගොල්ලෝ නිරුක්තිය කියලා ඒගොල්ලෝ කතා කරන්නේ වචන වලට අර්ථ දෙන එක. වචන වලට අර්ථ දෙන එක නෙමෙයි ශාසනයේ නිරුක්ති ඥානය කියන්නේ. ශාසනයේ නිරුක්ති ඥානය කියලා කියන්නේ අදහස විවරණය කරනවා කියන එක. නිරුක්ති පටිසම්භිදේ ඥානය. එතකොට අදහස විවරණය වෙන තැනට අර්ථය මතු කරලා, ධර්මය මතු කරලා, නිරුක්තිය මතු කරලා, පටිභාන නුවණ මතු වෙන තැනකට ධර්මය සාමොක්කංශික වෙන්නට ඕනේ. ධර්මය සාමොක්කංශික වෙන්න නම් දාන කතාවේ, සීල කතාවේ, සග්ග කතාවේ කාමයේ ආදීනව දකින්න, නෙක්ඛම්මයේ ආනිසංස දකින්න තැනකට පූර්වභාග ප්‍රතිපදාව තීව්‍ර වෙන්නට ඕනේ. ආන්ගේ කාමයේ ආදීනව, නෙක්ඛම්මයේ ආනිසංස දකින්න දානයේ, සීලයේ, ස්වර්ගයේ කියන ගුණයන්ගේ හික්මෙන අර කියන්නේ අර පණුව වගේ දඟලන මානසිකත්වයකට මේක ඇත්තටම කරන්න බෑ. විකාර වෙච්ච, විකෘති වෙච්ච ගුණ අංශු මාත්‍රයක්වත් නොවැඩිච්ච මනසකට මේ දහම අල්ලන්න බෑ මගේ පිංගුතුනේ. එතකොට ඔබ ආද ඇත්තටම සත්‍ය හොයාගෙන යනවා නම් මුලින්ම ඔබ මෛත්‍රී ගුණය දිනු කරන්න හරියට අර අසංග වගේ. ඒ මෛත්‍රී ගුණය තුල ඔබට මේ ශුන්‍යතාවය කියන අර්ථයේ තියෙන ගැඹුර ලස්සනට විවරණය කරගන්න හැකියාවක් ලැබෙයි. ඒ හැඟීම, ඒ දැනීම දැනෙන තරමටම පෙනෙයි, පෙනෙන තරමට තව තව මේක දැනෙයි. මෙතන මම කියන්නේ දන්න දකින්නවා කියන තැනට එන්න. නොදන්නා නොදකිනා කියන තැනින් නිදහස් වෙන දන්න දකින කෙනෙක් කියන තැනට. කියන්නේ දන්න දකින කෙනෙක් පෙන්වන්න බෑ. මොකද ශුන්‍යතාවය දකිනකොට මට මාව හම්බ වෙන්න පුළුවන්ද කියන කාරණාව. කියන්නේ මම කවුද කියන කාරණාව. මට මාව දැනෙනවා කියන තැන මමාගේ ඇත්ත මොකක්ද කියන එක විනිවිද යන්න ගන්නවා. ඒ කියන්නේ මම නැත කියන අන්තෙනුත් මම ඇත කියන අන්තෙනුත් නිදහස් වෙන යම්හිකෝ තත්තනත්ති තේනතං ශුන්‍යං කියන අර්ථයෙන් මේ ඇති කල්හි මේ වේ, මේ නැති කල්හි මේ නොවේ කියන තැනින් හේතුඵල ධර්මයේ ගැඹුර ප්‍රකට වෙවි විවරණය වෙන්න ගන්නවා. මේ අර්ථය, මේ ධර්මය මනසේ විවරණය කරන්න මෛත්‍රී විහරණය සහ ශුන්‍යතා විහරණය කියන මේ විහරණ දෙක සමව දියුණු කරගන්න මහන්සි වෙන්න. මෛත්‍රී විහරණය දැම්මොත් සද්ධානුසාරී කියන පැත්තට, ශුන්‍යතා විහරණය කියන දැම්මොත් ප්‍රඥානුසාරී කියන පැත්තට සද්ධාවන්ත ප්‍රඥාවන්තයෙක් වෙන, ප්‍රඥාවන්ත සද්ධාවන්තයෙක් වෙන්න. හැමතිස්සෙම අර මම හැමදාම කියනවා වගේ මේ ගමන උකුස්සෙක් වගේ අපි යන ගමනක්. උපමාවක් කියන්නේ උකුස්සාගේ ඇස් දෙක වගේ තමයි සතිය, උකුස්සාගේ සද්ධාව වගේ තමයි, උකුස්සාගේ එක තට්ටක් වගේ තමයි සද්ධාව, උකුස්සාගේ අනිත් තට්ට වගේ තමයි ප්‍රඥාව. ඒතකොට සද්ධාවන්ත ප්‍රඥාවන්තයන්ට, ප්‍රඥාවන්ත සද්ධාවන්තයන්ට, කරුණාවන්ත ප්‍රඥාවන්තයන්ට, ප්‍රඥාවන්ත කරුණාවන්තයන්ට භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කරගෙන මේ ශාසනය හරියටම තෝරගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. එතෙන්ට එන්න මේ ශුන්‍යතා ධර්මයේ තියෙන ගැඹුර දැන් මම දන්නවා මේ කියන කාරණා තේරෙන්නේ නැහැ. මේවා තෝරන්න බෑ මගේ පිංගුතුනි. මේවා විමසෙන්න ඕනේ ධර්ම. මම මේ විමසන්නයි කතා කරන්නේ. ඕගොල්ලෝ මේ බණපදයක් අහලා ඕගොල්ලෝ ධර්මයේ විමසන්න. තමන් සහ අනුන් කියන තැනින් දෙපැත්තම මේ බාහිර අභ්‍යන්තර ක්‍රියාවලිය විමසන්න. ඒ ක්‍රියාවලිය විමසන තැනකදී තමයි ඔබට මේ ශාසනයේ තියෙන බර, ශාසනයේ තියෙන ගැඹුර, ශාසනයේ තියෙන හැඟීම, ශාසනයේ තියෙන අර්ථය විවරණය වෙන්න ගන්න. එහෙනම් ඒ අර්ථය, ඒ ධර්මය, ඒ නුවණ මනසේ ප්‍රතිවේද කරගන්නට අද මම දේශනාවේ ගත්ත අර සද්ධම්ම වග්ගයේ කොටසත් මතක් කරනවා. ඉතින් කතිකයාට පරිභව කරන්න, ධර්මයට පරිභව නොකරන්න, ඒ වගේම තමයි ධර්මයේ කතාවට පරිභව නොකර, කතිකයාට පරිභව නොකර, තමාට පරිභව නොකර, වික්ෂිප්ත සිතක් නැතිව එකඟ වූ සිතකින් නැත්තම් පැහැදිලි සිතකින් නුවණස පහල කරගන්න වෙහෙස වෙන්න. ඒ උදෙසා නිරන්තර ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්න. දාන සීල භාවනා, පත්තිපත්තානුමෝදනා, වෙය්‍යාවච්ච අපචායන, ධර්ම සාකච්ඡා, ධර්මදේශනා, දිට්ඨිජුත කම්මතා කියන තැනින් ධර්ම ලෝකෝත්තර ලෞකික සම්මාදිට්ඨිය, ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන තැනින් මේ දිට්ඨිය ඍජු කර ගැනීම පිණිස, දිට්ඨිය ඍජු වීම පිණිස, නිවැරදි වීම පිණිස කල යුතු සහ විය යුත්ත තමන්ගේ පැත්තෙන් බලන්න. එහෙම බලමින්, සොයමින් සිහියෙන් නිහඬව තම තමන්ගේ ගමන යන්නට උත්සාහවන්ත වෙන්න. ඉතින් ඒ ගමන කලබලේ නෙමෙයි, ඇත්තටම හදිස්සිය නෙමෙයි තියෙන්න ඕනේ, අප්‍රමාදය කියන කාරණාව. අප්‍රමාදය වෙන්න නම් ප්‍රමාදය තේරෙන්නට ඕනේ හරියටම. ප්‍රමාදය තේරුම් ගන්න නැතුව අප්‍රමාදී වෙන්න බෑ. ඒ වගේම තමයි
සිහිය කියන කාරණාව දැන් එදිනදා ජීවිතය තුළ සිහිය දියුණු කිරීමත් එතනින් එහාට ගිහිල්ලා සතිය ඉන්ද්‍රියක් විදිහට බලයක් විදිහට වැඩෙන කල්යාණ මිත්‍රයාගේ ඇසුර තුළ ලැබෙන නුවණස පහළ කරගන්නට සතිය සම්පජන්ණයක් කරගන්නට මහන්සි වෙන්නට ඕනේ. ඒ වගේම තමයි නිහඬව කියලා කියන්නේ මේක කාටවත් කිය මම නිවන් දකින්න කෙනෙක් උඹලත් නිවන් දැකපල්ලා මෙහෙමයි කී කෑග ගහ යන ගමනක් නෙමෙයි. තමන්ගේ පැත්තෙන් සෙමෙන් සිහියෙන් නිහඬව කලබලයක් නැතුව උනන්දුවෙන් ඊටත් එහා ගිහලා අප්‍රමාදීව කරගන්න මහන්සි වෙන වැඩක් බවට පත් වුණොත් ඔන්න ඔය කියන අර්ථය ඔය හැඟීම ගැඹුරට බැලුනොත් ඇත්තටම හරිම උපනිශ්‍රේ වෙනවා මේ ඇත නැත දයන්තයෙන් නිදහස් වෙන සමුදය නිරෝධ ඥාන දර්ශනය පහළ කරගන්න. ඉතින් සමුදය නිරෝධ ඥාන දර්ශනය පහළ වීම පිණිස කරන්න තියෙන්නේ එකම දෙයයි ඒ තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධම්ම ශ්‍රවණය කියන තැනින් මේ ප්‍රතිපදාව හොඳට බලන්න හැමතිස්සම ධර්මය ඒ වගේම කතිකයා කියන කාරණාව කිව්වට එකපාර පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා තමන් තුළින්ම විමස ශුන්්‍යත විහරණය සහ මෙත්තා සහගත විහරණය කියන විහරණයන් දෙක තමන් තුළින් අවබෝධ කරගන්නට මහන්සි වෙන්න. ඉතින් එතෙන්ට එනකොට තමන්ට තමන්ගෙන් නිදහස් වෙන මේ සංසාරයෙන්ම නිදහස් වෙන සංසාර වටයෙන් එතර වෙන නුවණැස පහළ කරගන්න අවස්ථාව ලැබේවි කියන කාරණාව මට මගේ හදවත පැත්තෙන් විශ්වාසයි. මගේ බුදුහාමුදුරන්ගේ ශාසනය තුළ ඒ ගමන අපිට යන්න පුළුවන්. මේ ධර්මපරියාය මනසේ විවරණය කර ගැනීම තුළ අපිට ඒ ගමන යන්න පුළුවන්. මහා සංඝයාගේ ගුණය අවබෝධ කර ගැනීම තුළ අපිට ඒ ගමන යන්න පුළුවන්. ඉතින් ඒ අර්ථයෙන් ධර්මයේ විනය අවබෝධ කරගන්න, චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්න, ශුන්‍යතා ප්‍රතිසංයුක්ත ධර්මයේ ප්‍රතිවේද කරගන්නටම නිරන්තර ධර්මයේ තියෙන ගැඹුරම ප්‍රතිවේද වේවා. කරුණා ශාසනයේ ප්‍රඥා ශාසනයේ බලගැන් වේවා. සියලු සත්වයන්ට සසර සුවපත් භාවයේ සැලසේවා. නිවනින් නිවී සැනසීම පිණිසම හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරන්නට යෙදෙනවා, ආශිර්වාද කරන්නට යෙදෙනවා. හැමදෙනාටම රත්නත්‍රය අනන්ත ආශිර්වාදය ලැබේවා. නිවනින්ම නිවී සැනසේවා. සුවපත් වේවා. තෙරුවන් සරණයි. හොඳයි මගේ පින්වතුනි, අද දවසේදී මේ ධර්මානුශාසනාව සිද්ධ කරන්නට දායකත්වය දක්වලා නිවන් මගට උපනිශ්‍රේ වන පරිදි ස්වාමින් වහන්සේ කැමැති පරිදි දේශනාවක් සිද්ධ කරන්න නැත්නම් ධර්ම මාර්ගය විවරණය කළා දේශනාවක් කරන්නට කියලා අද දවසේදී මේ උතුම් ධර්ම දානමය පින්කමට අනුග්‍රහය දායකත්වය දක්වලා තියෙන්නේ. මෙම උතුම් ධර්මදේශනය සඳහා සදැහැති දායකත්වය දනු ලබන්නේ මාතලේ වැලිගල කැන්දගොල්ලා මඩ අංක 32 හි පදිංචි WT නිමල් මහතා සහ රණසිංහ මහත්මිය විසින් මේ ඇත්තන්ගේ බලාපොරොත්තුව පින් කැමති සෑම දෙනාටම සත්‍ය අවබෝධය පිණිසම මේම කුසල කර්මයේ ධර්ම කුසලයේ හේතු ධර්ම අවබෝධය පිණිසම සත්‍ය අවබෝධය පිණිස ධර්ම අවබෝධය පිණිසම මේ උතුම් පුණ්‍ය කුසලයේ හේතු වාසනා වේවා. දෙපාර්ශ්වයේ මියගිය ගුණදාස පියාණන් සහ මෑණියන්, රණසිංහ මෑණියන් සහ පියාණන්ටත් අනන්ත සංසාරයේ පටන් මියගිය සියලුම ඥාතීන්ටත් මෙම කුසලයේ අනුමෝදන් වෙත්වා. උතුම් නිවන් පූර්ණයේ පිණිසම නිවන් සුවයේ පිණිසම හේතු වාසනා වේවා. එසේම සුජීවත්ව වෙසෙන වත්තේගම ටීජී ජයාවති නැන්දනියට කල්හාන් හෂිනි ඉසුරු ප්‍රමිලා යන දරුවන් ඇතුළු සියලුම දරුවන්ටත් දෙපාර්ශ්වයේම සහෝදර සහෝදරියන්ට සහ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සහ චිරජීවනයේ සැලසේවා. උතුම් ධර්මාභෝධයේ පිණිස මෙම කුසලයේ හේතු උපනිශ්‍රේ වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේ වරක් ප්‍රමුඛ සියලුම මහා සංඝරත්නයට උන්වහන්සේලාගේ උතුම් වූ ප්‍රතිපදාවන් පූර්ණේ කරගන්න චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය කර ගැනීම පිණිසම හේතු වාසනා ප්‍රත්‍ය පරිසරය සැකසේවා. ගෞරවනීය ස්වාමපාදයාණන් වහන්සේලා මෙලොවට බිහි කළා වූ සියලුම දෙමාපියන්ට ගුරුවරුන්ට ඒ ලොකු ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම දෙනාටත් ආශිර්වාද කරන්නට යෙදෙනවා. සියලුම දෙනාට යහපතක්ම වේවා, සතක් ශාන්තියක් අභිවෘද්ධියක්ම වේවා. හැම දෙනාටම ශාසනයේ තියෙන වටිනාකම වටහා ගන්න පුළුවන් වට පරිසරය සැකසේවා. තෙරුවනේ වටිනාකම වැටහේවා. භාග්‍යවතුන් වහන්සේගේ මහා ආශ්චර්යවත් වූ භාග්‍යවතුන් වහන්සේගේ ගුණාවබෝධය සැලසේවා. ධර්මයේ ආශ්චර්යය අවබෝධ වේවා. සංඝයාගේ මහා ආශ්චර්යවත් ගුණ අවබෝධ වේවා. ඒ මහා සූවිසි ගුණම අවබෝධ කරමින් ඊතර වීම පිණිසම හැමදෙනාටම වට පරිසරය සැකසේවා කියලා ආශිර්වාද කරන්නට යෙදෙනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං